අපි ඊයේ දවසේ මතක් කළා අද යමක ප්‍රකරණය කරමු කියලා. යෝජනාව පත්මසිරි මහත්තයාගේ ඉතින් මම කිව්ව පහුගිය කාලේදී මම ටිකක් යමක ප්‍රකරණේ බැලුවා. කට්ටියට උගන්වන්නේ මොනවද කියලා කල්පනා කර ඉන්නකොට පත්මසිරි මහත්තයාට කිව්වම පත්මසිරි මහත්තයා කිව්වා ඒක උගන්වමු කියලා. ඒත් මම කිව්වා ඒක ගැඹුරු වැඩි තේරෙනවා නම් අඩු වෙයි කියලා කමක් නැහැ කෙනෙක් හරි ගෝචර කරගෙන ඉන්නේ උගන්වමු කියලා කිව්වා. ඉතින් ඒක නිසා තමයි ඉස්සෙල්ලාම උගන්වන අදහස පහළ වුණේ. ඉතින් මේක විශේෂයෙන්ම ගැඹුරු ධර්මයක් ගැඹුරු කොටහසයක්. සාමාන්‍යයෙන් බොහොම සරල මට්ටමින් නම් පැහැදිලි කරන්න ටිකක් අමාරුයි. ඉතින් ඒක අර ගැඹුරුයි කියලා කියන්නේ ඒකේ එක කාරණාවක් තමයි අපි ඊයේ දවසේදී සාකච්ඡා කරේ නැතිනම් සබ්බාසව සූත්‍රය කතා කරනකොට උපකාර කරගත්තේ. ඉතින් ජීවිතේට ගොඩාක් අර්ථයක් යෙදෙන තැනක්. නමුත් අතිශය ගැඹුරු තැනක්. අභිධර්ම පිටකය කොහොමත් අපි දන්නවා සාමාන්‍ය සූත්‍රයක පුද්ගල භාවයේ තුල ඉඳලා කතා කරන දේ අභිධර්ම පිටකයේ තුල නාම රූප ධර්මතා විදිහට කතා කරනවා නැතිනම් පුද්ගල භාවයෙන් එහාට ගිහිල්ලා කතා කරන බවක තියෙනවා. ධම්මහදේ විභංගේ කරලා තියෙනවනේ නේද? ඔක්කොම සම්බන්ධ වුණා. එතකොට රූපකාණ්ඩේ කළා රූපකාණ්ඩයට සම්බන්ධ වුණා. ඉතින් ඒ වගේ මූලික දැනුමක් ලබාගත් පිරිසක් තමයි එතකොට මෙතන ඉන්නේ. ඒක නිසා ටික ගෝචර කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මුලින්ම යමකේ කියලා කියන්නේ දෙකක් කියන එක. යමක ශාලාන මන්ත්‍රය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනමන සෑයේ යමක කියන්නේ යමක කියන්නේ සල්ගස් දෙක අතර. එතකොට මේ යමක කියන වචනයෙන් කියන්නේ යුගලයක් කියන එක. එතකොට මේක සංග්‍රහ කළේ නැතිනම් වාචනා මාර්ගයට නැගුවේ සරියුත් තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහලා ඒ අනුව තමයි සරියුත් තෙරුන් වහන්සේ මේක වචන මාර්ගයට නැගුවේ. එතකොට බොහොම සියුම් කාරණා මේ තුල විස්තර වෙන්නේ සඳහන් වෙන්නේ ථේරවාදී සම්ප්‍රදාය පිහිටා හිටින්න මූලික වශයෙන්ම හේතුවක් උනේ මේ යමක ප්‍රකරණය. මොකද මේ යමක තුල ප්‍රශ්න උත්තර ක්‍රමයට තමයි විසඳන්නේ. ඒ කියන්නේ ප්‍රශ්නයක් අහනවා ප්‍රශ්නෙට උත්තරය සපයනවා. ඒ විදිහට තමයි මේක ඉදිරියට වැඩෙන්නේ. එතකොට දැන් මොග්ගලී පුත්තිස්ස තෙරුන් වහන්සේ ඒ කාලේදී අර මානවකයන්ගෙන් ඇහුවේ මේ සිග්ගව තෙරුන් වහන්සේ මොග්ගලී පුත්තිස්ස කුමාරයා මහාන වෙන්න කලින් බ්‍රාහ්මණ කුමාරයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මේ බ්‍රාහ්මණ කුමාරයා ත්‍රිවේද පරප්‍රාප්ත කෙනෙක්. ඉතින් මේ සමේ දර්ශන ඒ කාලේ තිබුණු ගොඩාක් දර්ශන මතවාද ඉගෙනගෙන තිබුණ කෙනෙක්. ඉතින් ලේසියෙන් කෙනෙකුට වරද්දන්න පුළුවන් කම නැහැ. තෙරුන් වහන්සේ දවසක් ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න බැරුව තමයි මහාන උනේ. ඇවිල්ලා ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න. ඉතින් හරි ශාස්ත්‍ර ලෝභයක් තිබුණ කෙනෙක් ශාස්ත්‍රය හොයාගන්න තමයි ඇවිල්ලා මහාන උනේ. අහපු ප්‍රශ්නේ කියන්නම් ඉස්සෙල්ලා යමෙකුට සිත උපදී නිරුද්ධ නොවේ. කෙනෙක් ඉන්නවා හිත උපදිනවා නිරුද්ධ වෙන්නේ නැහැ. ඔහුට සිත නිරුද්ධ වන්නේ නූපදනේ වේද? එයාට හිත නිරුද්ධ වන්නේ උපදින්නේ නැද්ද කියලා ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නේම තේරෙන්නේ ඊට පස්සේ ආපහු අහනවා තවද යමෙක්ට සිත නිරුද්ධ වන්නේ යම් කෙනෙක් ඉන්න යාට සිත නිරුද්ධ වෙනවා නූපදනේ එයා උපදින්නේ නැහැ. ඔහුට සිත උපදී ඔහුට සිත උපදිනවා නම් නිරුද්ධ වෙන්නේ නැද්ද කියලා අහනවා. එතකොට දැන් ওই ප්‍රශ්නෙට උත්තර දී ගන්න බැරුව තමයි ඇවිල්ලා මොග්ගලී පුත්තිස්ස කුමාරයා මහාන වෙලා උත්තර හොයන්නේ. ඉතින්
ඒක කියන්නේ මේකේ තියෙන ගැඹුරු බව තේරුම් ගන්න. ඒ වගේ ගැඹුරු තැනක ඉඳලා තමයි මේක විග්‍රහ කරන්නේ. එතකොට ඒ ගැඹුරු බව තුල අපේ ජීවිතයට යොදා ගන්න පුළුවන් කාරණා ටිකක් තියෙනවා. ඒ ටිකෙන් බොහොම වටිනා දහම් අර්ථයක් මතු කර ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ අපේ ජීවිතේම තව පැතිකඩ බෙදලා දක්වන තැනක්. හැබැයි බොහොම ධර්මතාව විදිහට පෙන්වන නිසා අපිට ටිකක් සියුම් නැතිනම් ගැඹුරුයි කියලා අපි කියනවා. ඇත්තටම කාරණේ ගැඹුරුයි නෙමෙයි. අපේ නුවණ ගැඹුරුමයි. එතකොට දැන් සත්‍ය යමකේ තමයි මම තෝරගත්තේ නිතරම ඒකේ කාරණාවක් අපි සාකච්ඡාවට ගන්න නිසා සත්‍ය යමකේ කියලා කියන්නේ සත්‍ය පිළිබඳ චතුරාර්ය සත්‍ය පිළිබඳ යුගල වශයෙන් ප්‍රශ්න විචාරාත්මකව ඇති කරගන්න තැන. ඊට කලින් චතුරාර්ය සත්‍ය ගැන විස්තර කරගන්න අවශ්‍ය වෙයිද? යමකට යන කලින් චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියන එක? කවුරුත් දන්නවනේ චතුරාර්ය සත්‍ය කියන ධර්මතාවය ඒක විග්‍රහ කරගන්න අවශ්‍ය නම් ඒකත් දල වශයෙන් අපි ඉක්මනට ටිකක් කතා කරලා එතෙන්ට යමු. ඒ කියන්නේ මේ ඔක්කොම එකට එකක් සම්බන්ධයි. ඒ ටික කතා කරන්න ගත්තේ මම මේ විභංග ප්‍රකරණේන සත්‍ය විභංගේ. විභංගේ කියලා බෙදලා දක්වන එක ධම්මහදේ විභංගය කියලා අපි කතා කරේ. දහමේ හදවත බෙදලා දැක්වුවා. සත්‍ය විභංගයෙන් කරන්නේ සත්‍ය ධර්මතාව ටික බෙදලා දක්වන එක. එතකොට කෙටියෙන් පැහැදිලි කරන එක න්‍යායක් විතරක් අපි අරගෙන මේ ටික පැහැදිලි කරගන්න. සත්‍යය හතර දෙනයි දුකයි, සමුදයයි, දුක්ඛ නිරෝධයයි, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවයි. දුක්ඛ සමුදය මොකද්ද? තණ්හාව. ඊට පස්සේ දුක කියන්නේ මොකද්ද? අනිකුත් ධර්මතා ටිකක් තියෙනවා. ඒ කියන්නේ දැන් මෙතන කතා කරන්නේ නැහැ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ කියන තැනින් කතා කරන්නේ නැහැ. ඇයි ඒක සූත්‍ර ක්‍රමයට අනුව මේ පුද්ගලයෙක් ඉපදින එක, ලෙඩ වෙන එක, මැරෙන එක, මහලු වෙන එක දුකයි කියන තැනින් තමයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ දුක්ඛ ආර්ය සත්‍ය කියන තැන ධර්මතාවයක් විදිහට. ඒක නිසා මෙතනදී කතා කරන්නේ තණ්හාව හැරුණුකොට මේ ලෝකේ යම්තාක් අවශේෂ කෙලෙස් ටිකක් තියෙනවා නම්, අවශේෂ අකුසල ධර්ම තියෙනවා නම්, අවශේෂ තුන් භූමිය අනුගිය කුසල ධර්ම ටිකක් තියෙනවා නම්, අව්‍යාකෘත ධර්ම ටිකක් තියෙනවා නම්, ඒ කුසල අකුසල ධර්මයන්ගේ විපාක ටිකක් තියෙනවා නම්, ක්‍රියාධර්ම කෙනෙකුත් තියෙනවා නම්, රූපයක් තියෙනවා නම්, මෙන්න මේ සියලු ධර්මතා ටිකට කිව්වා දුකයි කියලා හිටියේ. එතකොට දුක්ඛ නිරෝධය සමුදය නැති කරන්න වෙනවා තණ්හා නිරෝධය. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට සම්මා දිට්ඨිය කිව්වේ මාර්ගංග පරියාපන්න යම් ප්‍රඥාවක් තියෙනවා නම්, චතුරාර්ය සත්‍යෙම දක්නා බවක් තියෙනවා නම් ඒක සම්මා දිට්ඨියයි. සම්මා සංකප්පය කිව්වා යම් තර්ක විතර්ක කරන බවක් තියෙනවා නම්, යම් සංකල්පනාවක් තියෙනවා නම් ලෝකෝත්තර නිස්ෘත වුණ. කියන්නේ අපි යහපත් දේ හිතනවා කියන තැන නෙමෙයි. යහපත් දේ හිතන තැන හැම වෙලාවකදීම ලෞකික සම්මා දිට්ඨිය, කම්මස්සගත සම්මා දිට්ඨිය කියන තැන ඒ සම්මා දිට්ඨියට අදාළව කර්මයේ කර්මඵලයේ අදහන තැන, කුසලයේ අකුසලයේ ගැන මෙනෙහි කරන බව, ඒ ටික සම්මා සංකප්පේ. හැබැයි ඒක ලෞකිකයි. මේ කතා කරන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන තැනින්. එතකොට දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවට අදාළ සම්මා සංකප්පේ වෙනකොට අපි ඔය කතා කරන විදර්ශනාව ගැන යම් මානසිකාරයක් තියෙනවා නම්, ඒ කියන්නේ හිතට ගහගෙන හරි මේක පෙන්වන්න ඕනේ. මේ තර්ක විතර්ක කරලා හිතත් එක්කම Taman විසින්ම Tamanට තර්ක කරලා පෙන්නන සංකල්පනාවක් තියෙනවා නම් අන්න ඒකට කිව්ව සම්මා සංකප්ප කියලා. සම්මා වාචා. ඊට පස්සේ සම්මා වාචාව කියනකොට සතර වාක් දුස්චරිතයෙන් දුරු වෙන එක
ඒක ලෞකික සම්මා දිට්ඨියට අදාළ සම්මා වාචාව වචන කතා නොකරන බව. ඒ කියන්නේ බණින්න කෙනෙක් ඉන්නවා, ඉන්න කෙනාට බණින්නේ නැතුව හික්මෙනවා. අපිට පරස වචන, කේලම්, හිස් වචන කියන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපි හික්මෙන බව තියෙනවා. එතකොට අන්න ඒ හික්මෙන බව සම්මා වාචා නමුත් ලෞකිකයි. මෙතන සම්මා වාචා අපි වචනය ඉන්න කෙනෙකුට කතා නොකරන බවට අරගෙන යනකොට දැන් ඔයගොල්ලෝගේ ජීවිතය තුළ ප්‍රශ්නයක් තියෙනවා. අපි කතා කරන්නේ කොහොමද තව කෙනෙකුට? අපි හැම වෙලාවකදීම ඉන්න සංඥාව තුළ තව ඉන්න කෙනෙකුට තමයි කතා කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ නමක් හෝ රහතන් වහන්සේ නමක් කවදාවත් ඉන්න කෙනෙකුට කතා කරන්නේ නැහැ. ඉස්සරහා ඉන්න කෙනෙකුට කතා කරන්නේ නැහැ. ඇත්තටම අපි ඉන්න කෙනෙකුට නෙමෙයි කතා කරන්නේ, කෙනෙක් ඉන්නවා කියලා හිතින් හිතාගෙන හිතාගත්ත දෙයටයි කතා කරන්නේ. අපි තමන්ගේ මනසට වෙයි කතා කරන්නේ. හිතෙන් හිතාගෙන කෙනෙක් ඉන්නවා කියලා හිතාගත්ත දෙයට මෙහි වචන වචී විඤ්ඤාති රූපේ උපදිනවා. එතකොට පිටින්නම් බලන කෙනෙකුට පේනවා මෙයා ඉන්න කෙනෙක් එක්ක කතා කරනවා කියලා. නමුත් තියෙන්නේ අනාත්ම ධර්මතාවය. අන්න ඔය ධර්මතාවයේ දැන දැක ඉන්න කෙනෙකුට කතා නොකරන මට්ටමකට මනස මෙහෙවනකොට එයාට කියනවා සම්මා වාචා කියන අංගය කියලා කියනවා. අපිට ওই ටික සම්බාසෝ සූත්‍රයේ ඉස්සරහට කතා කරන්න පුළුවන් තවදුරටත් විස්තරාත්මකව. සම්මා කම්මන්තයත් එහෙමයි. එතකොට සම්මා කම්මන්තය කියනකොට හැම වෙලාවකදීම අපේ කර්මාන්තය කියනකොට යම් කාය දුස්චරිතයන්ගෙන් වෙන්වීම. එතකොට කාය දුස්චරිතයන්ගෙන් වෙන්වීම ලෞකික මට්ටමින් යෙදෙනදී. එතකොට කාය දුස්චරිතය කියන කයක් හම්බෙන්නේ නැති බව ක්‍රියාවක් කරන්න හැම වෙලාවකදීම ඒ මට්ටමට හිත ගන්න එක සම්මා කම්මන්ත ලෝකෝත්තර මට්ටමේ. ඒකයි ප්‍රත්‍ය නැසීමෙන් සම්‍යක් කර්මාන්තයක් වේද කියන තැනකින් පෙන්වන්නේ. අන්තිමේටම පෙන්වනවා ප්‍රත්‍ය නැසීමෙන් කර්මාන්තය කරන්න ප්‍රත්‍ය නැසනවා. එතකොට අපි ඔය කතා කරනකොට දැන් යන්න කෙනෙක් නැති වෙලා කියලා අපි මාර්ගයේ කතා කරන්නේ යෑමක් කොහෙ පේන්නද? යන්න කෙනෙක් නැති වෙලා. යන්නෙක් නැති වෙලායි තියෙන්නේ. එතකොට යනවා කියන ක්‍රියාව කරන්න ප්‍රත්‍ය ටික නැති වෙලා. ඊට පස්සේ සම්මා ආජීව ඒ ප්‍රත්‍ය නැසීමෙන් සම්මා ආජීවයක් වේද කියනකොට මිත්‍යා ආජීවයෙන් වැළක්මක් වගේම අපි ජීවත් වෙන තැන පිළිබඳ යථාර්ථයකින් ජීවත් වෙනවා සත්පුද්ගල භාවයේ ඉක්මන විදිහට. වායාමය ඒ විදිහටමයි. එතකොට බොජ්ජංග ධර්මතා ටික වැඩෙන විදිහට. සම්මා සතිය හැම වෙලාවකදීම පිහිටවාගත් සිහිය එළඹ සිටි ලෝකෝත්තර ධර්මයේ එළඹව ගන්න පවත්නා සිහිය සම්මා සතිය. සම්මා සමාධිය මාර්ගාංග පරියාපන්නව වඩන සම්මා සමාධිය. එතකොට ඔන්න ඔය ටික කෙටියෙන්ම චතුරාර්ය සත්‍ය කියලා විස්තර කරන්න පුළුවන්. ඔක සෑහෙන ලොකු පාඩමක්. මේ සරලව කිව්ව අපි යමක් ප්‍රකරණින් කතා කරන්නේ. ඉතින් සරලව මේ චතුරාර්ය සත්‍ය ගැන පැහැදිලි කළේ. එතකොට මේකෙන් ගන්න තියෙන සමස්තය මොකද්ද? දුක කියන එක පෙන්නවා, සමුදය පෙන්නවා, දුක්ඛ නිරෝධය පෙන්නවා, මාර්ගය පෙන්නවා. මාර්ගයේ ලක්ෂණය වැදගත් මෙතනදී. හැම වෙලාවකදීම ඇති බවට හම්බෙන මේ ලෝකෙන් මිදෙන තැනට දුක පිරිසිඳ දකින තැනටයි හැම වෙලාවකදීම මාර්ග සත්‍ය පනවන්නේ කියන එකයි එතනදී විස්තර කරන්න මට අවශ්‍ය වුණ කාරණේ. එතකොට මේ සත්‍ය යමකෙදී ඉස්සෙල්ලා තියෙනවා ප්‍රඥප්ති වාරය කියලා, පන්නත්ති වාර කියලා පාලියෙන් කියනවා. ප්‍රශ්න අහන කොටස. ඊට පස්සේ උත්තර දෙන කොටස අනිත් පැත්තේ තියෙනවා. හරිසියේ පොත බලා ගන්න ඕනේ වුණොත් ඉස්සරහින් තියෙන පළවෙනියටම ප්‍රශ්න අහගෙන යනවා. ඊට පස්සේ නිर्देश වාරය කියන එකේදී ප්‍රශ්න ටිකට උත්තර දෙන එක සිද්ධ කරනවා. එතකොට ඉස්සෙල්ලා උද්දේශය තියෙනවා. උද්දේශය කියන්නේ මූලික මාතෘකාව. චත්තාරි සත්‍යානි දුක්ඛ සත්‍යං, සමුදය සත්‍යං, නිරෝධ සත්‍යං, මග්ග සත්‍යං. සත්‍ය හතරක් තියෙනවා. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය.
ඊට පස්සේ දැන් පළවෙනි ප්‍රශ්නය දුක්ඛං දුක්ඛ සත්‍යං. දුක කියන්නේ දුක්ඛ සත්‍යද කියලා අහනවා. දුක කියන්නේ දුක්ඛ සත්‍යද? දුක කියලා කියන්නේ දුක්ඛ සත්‍යද? දුක කියන්නේ දුක්ඛ සත්‍ය තමයි. දුක අයිති දුක්ඛ සත්‍යෙට. දුක කියන දේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛ කියන යම් කායික දුකක් තියෙනවා නම්, චෛතසික දුකක් තියෙනවා නම් මේක මොකද්ද? දුක. දුක්ඛ සත්‍ය නෙමෙයි මේක දුක. දැන් මේ දුක දුක්ඛ සත්‍යයට අයිති නැද්ද? දුක්ඛ සත්‍යයට අයිති. ඒකයි ඇහුවේ දුක දුක්ඛ සත්‍යද කියලා ඇහුවා. ආමන්තා. ඔව් දුක දුක්ඛ සත්‍ය තමයි. ඊට පස්සේ අනිත් පැත්තට අහනවා දෙක මාරු කරලා දුක්ඛ සත්‍යං දුක්ඛන්ති. දෙවෙනි ප්‍රශ්නය අහනවා දුක්ඛ සත්‍ය දුකද? ඉස්සෙල්ලා ඇහුවා දුක දුක්ඛ සත්‍යද කියලා. දෙවෙනි ප්‍රශ්නය අහනවා දුක්ඛ සත්‍ය දුකද කියලා. දැන් දෙනවා අපි ඊයේ කතා කරපු අර උත්තරේ ඊට පස්සේ. කායික දුක්ඛං චේතසික දුක්ඛං කපෙත්තා අවශේෂං දුක්ඛ සත්‍යං න දුක්ඛං. කායික දුකයි චෛතසික දුකයි අතහැරලා අවශේෂයක් තියෙනවා නම් මෙන්න මේ අවශේෂ දුක තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. ඒක දුක්ඛ සත්‍ය දුක නෙමෙයි. ඒ අවශේෂ දේ දුක්ඛ සත්‍යයට අයිති දුක්ඛ සත්‍ය හැබැයි දුක නෙමෙයි. ඒ කියන්නේ දැන් අපි ජීවිතෙන් එකයි කතා කරේ ඒ කාරණය මේ කෝප්පේ තියෙනවා කෝප්පේ කාටවත් දුකද? කෝප්පේ කාටවත් දුක නැහැ. එතකොට නමුත් අපි ඊයේ දවසේදී කතා කළා කෝප්පේ කියන තැන තියෙන්නේ ජරා මරණ දුක තැවරුණු ධර්මතාවය. කෝප්පය ඇති බවට හම්බෙන එක තුල ඇති කෝප්පය විඳින්න යනකොට තියෙන කෝප්පය විඳින මානසික මට්ටම තුල එක පැත්තකින් මේ මොහොතේම භවය හදලා දෙනවා භවපච්චය ජාති ජාතිය හදලා දෙනවා. එතකොට ජාති ජරා මරණ දුක ලැබෙනවා. ඊට පස්සේ කෝප්පේ හම්බෙනකොට හම්බෙන කෝප්පෙට ආස කරන්න පුළුවන්කම තියෙනවා. කෝප්පෙට ආස කරනවා වගේම අනිත් පැත්තෙන් මෙහි කෝප්පේ දකින්නකොට දකින්නා මේ පැත්තේ තියෙනවා. දකින්නා තියෙනකොට දකින්නගේ ලක්ෂණය මොකද්ද? කෝප්පෙට කැමති නැති වුණාට තමන්ට කැමති. තමන් නැති බවට කැමති නැහැ. හිත කැමති නෑ අපි නැති බව පිළිගන්න ඇති බවටම තමයි පිළිගන්න කැමති. අර උදාහරණයක් කියන්නේ අවිනාසර නැවක් යනකොට නැව කැඩිලා අසුචි තවරුණු ලෑල්ලක් මුහුදේ ගහගෙන යනකොට අපෝ අසුචි කියලා අල්ලන්නේ නැතු ඉඳීද? අපි ගිලෙන්න යනවනේ. නෑ අල්ලගන්නවා. කන්දක් උඩක ඉඳලා එකපාර වැටෙන්න යනවා නම් අසුචි තවරුණු ලණුවක් තියෙනවා ගහක් එල්ලිලා. අල්ලන්නේ නැති ඉදටක් ගාලා වැටෙන්න යනවනේ. කන්දක් උඩ ඉන්න ඕනේ බිම ඉඳලා වැටෙන්න ගියත් අතට අහු වෙන්නේ නැහැ. ඉක්මනට අල්ලගන්න. අල්ලගන්නේ අසුචි තවරුණු ලණුව ඕනේ නිසාද? නෑ. මොකක් නිසාද? ජීවිත තණ්හාව Taman නැති වෙයි කියන බයට ඒ අල්ලගන්නේ. අන්න ඒ වගේ කෝප්පේ දකින්නකොට කෝප්පෙට කැමති නෑ. කෝප්පේ දකින්නකොට කෝප්පෙට කැමති නැහැ. හැබැයි කෝප්ප කියන බව ඇති කරේ කොහෙන්ද? Tamanගේ මනසේ. අපි කලින් දවසේදී කතා කළා කෝප්පය කියන බව ඇති කරේ Tamanගේ මනසේ ලක්ෂණය. මනසින්මයි කෝප්පේ ගෙනල්ලා දුන්නේ. Taman රැස් කරගත්ත දේ කෝප්පේ කියලා ඉදිරිපත් උනේ. වර්ණ සටහනේ ඇහැට පතිතුණු වර්ණ සටහනේ තිබුණේ නැහැ. කෝප්පේ පේනවා කියලා පෙනුණු මට්ටම හදලා දුන්නේ මනස තුලයි කියන එක අපි කතා කළා. එතකොට දැන් මනසෙම හැකියාවයි කෝප්පේ පෙන්වන එක. හිතේ හැකියාව මොකද්ද? කෝප්පේ හදලා දෙන එක. කෝප්පේ පෙන්වන එක. දැන් ඔය කෝප්පේ පෙන්වන කමට නෙමෙයිද Taman කියලා කිව්වේ. කෝප්පේ පෙන්වන කමට කෝප්පේ පෙන්වන බවට කිව්වා Taman ඉන්නවා කියලා පුද්ගලයා ජීවත් වෙනවා කියලා. දැන් ඒ කෝප්පේ තුල පුද්ගල භාවයේ දැක්කේ නිකම්ම නෙමෙයි.
අපි හිතෙන්ම දැනගත්ත දේ තමයි කෝප්පේ තියෙන්නේ එළියේ කියලා. බාහිරව කියලා. හිතෙන්ම දැනගත්තේ සංඛාරයෙන් ගෙනල්ලා දුන්නෙම එළියේ කෝප්පේ තියෙනවා කියලා. මොකද අපි අතීතේ ඉඳන් එළියේ කෝප්පේ තිබුණ එක තමයි රැස් කරගෙන හිටියේ. ඒක නිසා වර්තමානයේ දැනගන්නෙම එළියේ තියෙන කෝප්පේ. දැන් එළියේ කෝප්පේ තියෙන නිසා දැනගත්ත නෙමෙයි. ඇහැ රූප වැය වුණු තැනකට මේ කෝප්පේ කියන දැනුම ගෙනල්ලා දුන්නේ. මේ දැනුම ආවෙම එළියේ තියෙන කෝප්පේ ගැන දැනුමක් ආවේ. එතකොට ඒ වෙලාවේදී Taman කවුද? එළියේ තියෙන කෝප්ප කියන බවෙන් තොර Taman දකින්න එපා. කොටිම කෝප්පෙන් තොර Taman නැහැ. Tamanගෙන් තොරව කෝප්පේ නැහැ. හැම වෙලාවකදීම පුද්ගල භාවය නියෝජනය කරලා තියෙනවා කෝප්පේ කියන භවෙ. එතකොට පුද්ගලයා Taman මොකද්ද? කෝප්පය. ඒ වෙලාවේදී Taman නැතිනම් ඒ මොහොතේදී ගත්තාම පුද්ගලයා මුළු ජීවිතේම මොකද්ද? කෝප්පේ ඇති බවට හම්බෙන ගතිය. දැන් කෝප්පේ ඇති බවට හම්බෙන ගතිය Taman ජීවත් වෙන එක තුල ආපහු ඇති බවට හම්බෙනවා. කෝප්පේ එළියේ තියෙනවා කියලායි දැනගත්තේ. ඇති බවට හම්බෙන එක තුල ඒ මොහොතේම ස්පර්ශ ආයතන පහම හදලා මේ ඇති බවට තියෙන දේ විඳින්න පුළුවන් මට්ටමේ ಜಾතිය හදලා දෙනවා. මේ මොහොතේම තියෙන දේ විඳින්න පුළුවන් ස්පර්ශ ආයතන ටික හදනවා. මේ දැන් මේ මොහොතේ ක්ෂණික වශයෙන් ඒ හැදුණු ආයතන ටිකට සද්දයක් ඇහෙනවා. ස්පර්ශ ආයතන පහම හැදුනහම ඔන්න සද්දයක් ඇහෙනවා. සෝත ප්‍රසාදයයි විඳින්නේ. සෝත ප්‍රසාදේ විඳිනකොට අනාත්ම සද්දය කාගෙත් කනට ගැටුනේ අනාත්ම විදිහටමයි. සද්දේ දැනගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. සද්දේ ආරම්භය හිතේ රැස් කරගෙන හිටපු දෙයි දැනගත්තේ. සද්දේ ආරම්භය මෙතන ඉඳීම නිසා ඇතිවන ඇහි සිද්ධිය වගේම සෝත ප්‍රසාදි විදීම නිසා හිතේ ඇතිවෙන වේදනා සංඥා දෙකට හිතලා හිතන දේ දැනගෙන දැනගත්ත දෙයට හිතලා ඒ හිතන කමමයි දැනගත්තේ ආපහු. අවුල් වෙනවද එහෙම කිව්වහම? කියන්නේ දැනගත්ත දෙයට හිතලා හිතන දේ දැනගන්නවා කිව්වහම. එතකොට ඒ කියන්නේ දැන් හැම වෙලාවකදීම දැන් ප්‍රසාදයේ බිඳුන බවට වේදනා සංඥා දෙකක් ඇති වෙනවා. ඒ වේදනා සංඥා දෙකේදී තාම දන්නේ නැහැ සද්ද මොකද්ද කියලා. තාම කුරුල්ලෙක්ගේ සද්ද ගෙනල්ලා දුන්නේ නැහැ. තාම සද්ද මාත්‍රයක් විතරයි. සද්දේ සද්ද මාත්‍රයක් විතරයි. සද්ද නිසා දැන් සෝත ප්‍රසාද බිඳුණු බව තමයි මනසට දෙන්නේ. හිතින් දැනගන්නේ සෝත ප්‍රසාදයේ බිඳුන එකේ තිබුණ වේදනා සංඥා දෙක. මේ වේදනා සංඥා දෙක තමයි දැනගත්තේ. දැන් දැනගත්ත දෙයට හිතනවා. හිතන්නේ Taman තුල තියෙන දේ. මෙබඳු වේදනාවක්, මෙබඳු සංඥාවක් තියෙන්නේ මොකේද? මේ තියෙන්නේ අහවල් කුරුල්ලගේ. නැතිනම් අහවල් ගායකයාගේ. දැන් ගායකයාගේ හඬ ගෙනල්ලා දුන්නේ කොහෙන්ද? Tamanගේ මනසේ. ඒ ගායකයා නොදන්න කෙනෙකුට ඒ අහවල් ගායකයයි කියලා සංඥාවක් ඇති වෙයිද? නෑ. එතකොට ගායකයාගේ හඬ හදලා දුන්නේ අපේ මනසින්. ඒක තේරෙනවද? එතකොට දැන් ගායකයාගේ හඬ අපේ මනසින් හදලා දෙනකොට ගායකයාගේ හඬ විඳින්නා පුද්ගල භාවයේ හැම වෙලාවකදීම තමන්ගේ මනස ඒ මොහොතේ ඒ මනසයි පුද්ගල භාවයේ නියෝජනය කළේ. දැන් නිකන් නෙමෙයි. එතනදී ඇති වෙන ධර්මතාවය මොකද්ද? මේ මනසින් පුද්ගලය ඇති වෙන තැන මනසින් ධම්මාරම්මණයක් දැනගන්න බවනේ. මනසින් අරමුණක් දැනගන්න බව. දැන් මනසින් අරමුණක් දැනගන්න එක කොයිතරම් දුරට ඊට කලින් හිතේ බොහොම සියුම් කාරණයක් කියන්නේ. ඊට කලින් සිතේ කොච්චර දුරට පිරලා තිබ්බද? මනසින් මොකද ඊට කලින් සිතේ දැනගත්තේ? කෝප්පේ දැනගත්තේ. දැන් කෝප්පේ දැනගත්ත පුද්ගල භාවය අපිට ඉතුරු වෙලා දැන් සංඛාරය රැස් කරගෙන ඉන්නවා. කෝප්පේ දැනගත්ත මම සද්දය අහනවා. කෝප්පේ දැනගත්ත මම සද්දය අහනවා. දැන් කෝප්පේ දැනගත්ත මට සද්දය අහන්න පුළුවන්. මේ ආයතන ගොඩකින් ආවට ස්ථාවර වෙන්නේ මොකද්ද? එකම පුද්ගල භාවය. හැම එකකින්ම දැන් ආපහු ඒ සද්දය ඇහෙනකොට සද්දෙට වෙනම රැස් කරගෙන ඉන්නවා. හැබැයි මේ හැම එකක්ම දැනගෙන තියෙන්නේ කවුද? එකම විඥානේ. විඥානේ නිත්‍ය වෙලා අපිට. පණිවිඩේ පැවරෙන්නේ කාටද? හැම වෙලාවකදීම නගර හිමියට. නගර හිමියෝ හයක් ඇත්තේ නැහැ. එකම නගර හිමියයි මැද ඉන්නේ. දැන් පණිවිඩ හයම දැනගෙන තියෙන්නේ කවුද? මැද ඉන්නේ නගර හිමියා. නගර හිමියයි බලවත් වෙන්නේ පණිවිඩ එන්න.
අපිට තේරෙන්නේ එකම නගර හිමියා ඉන්නවා වගේ. ඇත්තටම සිද්ධ වෙන සිද්ධිය එක පණිවිඩයක් පිළිගන්න පුළුවන් එක නගර හිමියෙකුට විතරයි. එක පණිවිඩයක් පවර ගන්න පුළුවන් එක නගර හිමියෙකුට විතරයි. උදාහරණ ටිකක් වෙනස් කරලා කිව්වේ සූත්‍රයට අදාළ උදාහරණ නෙමෙයි. ඒ කියන්නේ නගර හිමියෙක් ඇහෙන් එන අරමුණ පිළිගන්න පුළුවන් ඒ නගර හිමියා ඒක පිළිගන්නකොට ඒක ඉතුරු නැතුව නිරුද්ධයි. නිරුද්ධ වුණ තැනක තමයි ඊළඟ කෙනා ඇවිල්ලා ඊළඟ පණිවිඩය බාරගන්නේ. එතකොට නිරුද්ධ බව කියන්නේ මේ අවබෝධයක් තියෙන මනස ගැන කතා කරන්නේ නැතිනම් මාර්ග නිරෝධ සත්‍ය ලක්ෂණේ. ඒ ඊළඟ පණිවිඩයේ පවර ගන්න නගර හිමියා දන්නේ නැහැ කලින් නගර හිමියත් පණිවිඩයක් පවර ගත්ත බවට. නගර හිමියා එක්කෙනෙක් වෙලා නැහැ. ඒ තැන නිරුද්ධ වෙලා නගර හිමියා. ඒ වගේ තැනකින් තමයි හැම වෙලාවකදීම කතා කරන්නේ. එතකොට දැන් මේ පුද්ගල භාවය තමයි හැම වෙලාවකදීම නිත්‍ය වෙලා තියෙන්නේ. පුද්ගල භාවයේ නිත්‍ය වෙනකොට නිකම් පුද්ගල භාවයේ නිත්‍ය වෙන්නේ නැහැ. දැන් සැප දුක් විඳින්න පුළුවන් තමන් මෙහි ඉන්නවා. දැන් එළියේ තියෙන බවට හම්බෙන අරමුණු ටික නිසා එළියෙන් සැප දුක් විඳින්න පුළුවන් පුද්ගලයෙක් ඉන්නවා. අතීතේ ඉඳලා ජීවත් වුණ මට මේ හම්බෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් සැප දුක දෙකම විඳින්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් දුක්ඛ සත්‍ය කියලා කිව්වා හැම වෙලාවකදීම මේ හැම ධර්මතාවයකදීම මෙහි ස්ථිර වෙන පුද්ගල භාවයට දුක්ඛ සත්‍ය කිව්වා. දුක කියලා කිව්වා පුද්ගල භාවය ඇත්ත වුණ කෙනාට ඒ දේවල් නැති වෙනකොට යම් දුකක් එනවා නම් ඒ දේවල් වෙනස් වෙනකොට යම් විපරිණාමයක් එනවා නම් ඒ කියන්නේ කෝප්පේ ඇත්ත වෙලා ඇත්ත වුණ කෝප්පේ එළියේ තියෙන බවට ගත්ත නිසා ධාතුව වෙනස් වෙනකොට කෝප්පේ කැඩෙන දුක විඳින අපිට කිව්වා ඒක දුක. දුක්ඛ සත්‍ය නෙමෙයි. දුක්ඛ සත්‍ය මොකද්ද? කෝප්පේ හම්බෙන බව එළියෙන්. දුක්ඛ සත්‍ය එළියෙන් කෝප්පේ හම්බෙන බව. එතකොට දුක්ඛ සත්‍යයට දුකයි තී නමුත් දුක කියන එක දුක්ඛ සත්‍ය නෙමෙයි. දුක කියන එක දුක්ඛ සත්‍ය මත ඇති වුණ දෙයක්. කෝප්පේ ඇති බවට මේ විදිහට මතක තියාගන්න. කෝප්පේ ඇති බවට හම්බුන නිසා තමයි කෝප්පේ කැඩෙන දුක එන්නේ. කෝප්පේ කැඩුනහම දුක ඇවිල්ලා කෝප්පේ හම්බුණා නෙමෙයි. එතකොට දුක කෝප්පේ. දුක කෝප්පේ නෙමෙයි කෝප්පේ ඇති නිසා මෙහි ඇති වෙන ධර්මතාවය. අපිට කෝප්පේ කැඩුනා කියලා දුකක් විඳිනවනේ. කෝප්පේ කැඩුන නිසා දුක එනවනේ අපිට. ස්වාමීන් වහන්සේ එතකොට දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය හැම වෙලාවකදීම කෝප්පේ එළියේ තියනවා කියලා හිතන බව. හිතන ගතිය. දුක එළියේ තියනවා කියලා හිතන කෝප්පේ වෙනස් වෙනකොට දුක එන එක. ඒක දුක්ඛ සත්‍ය කෝප්පේ එළිය හම්බෙන ගතිය. එතකොට ඔන්න ඕකෙන් තේරුම් ගන්න දුකයි දුක්ඛ සත්‍යයි කියන එක. ඒකයි ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ කියන තැන ජාතිය දුකයි, ජරාව දුකයි, මරණය දුකයි, මහලු බව දුකයි, අප්‍රිය හා සංපයෝගී, ප්‍රියයන්ගෙන් වෙන්වීම, කැමැති දේ නොලැබීම මේවා දුක්. මේවා ඔක්කොම දුක. එතකොට මේ ඔක්කොම සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා කිව්වා මේ ඔක්කොම දුක කියන තැන ඉඳලා විග්‍රහ කරා දුක්ඛ සත්‍ය කියන තැන හැම වෙලාවකදීම මෙතෙන්ටම එන්න වෙනවා. එතකොට දුක්ඛ සත්‍යයට අයිති හැබැයි දුක. ඒ කෝප්පේ හම්බෙන නිසා කැඩෙන දුක යාට විඳින්න දුක්ඛ සත්‍ය ඇති කෙනාට දුක විඳින්න වෙනවා. එතකොට පංච උපාදානස්කන්ධය කියන දුකත් දුක්ඛ සත්‍යයට අයිති. පුද්ගලයාගේ වෙනස් වෙන බව, පුද්ගලයා විනාශ වෙන බවත් දුක්ඛ සත්‍යයට අයිති. ඒ කියන්නේ දුක අයිති දුක්ඛ සත්‍යයට. මෙහෙම ගන්නකො දුක කියන වාදනයේ අස්සට දුක්ඛ සත්‍ය කියන වාදනයේ අස්සට දුක දැම්මා. හැබැයි දුක අස්සට දුක්ඛ සත්‍ය දාන්න හදන්න එපා. දුක අස්සට දුක්ඛ සත්‍ය දාන්න එපා. දුක්ඛ සත්‍ය කියන වාදනයේ ලොකුයි. ඒක අස්සට පුළුවන් දුක දාන්න. දුක්ඛ සත්‍ය අස්සට දුක දාන්න පුළුවන්. හැබැයි දුක අස්සට දුක්ඛ සත්‍ය දාන්න බෑ. දුක කියන එක මේ ශාසනයෙන් බාහිරක් තියෙනවා. හැබැයි දුක්ඛාරය සත්‍ය තියෙන්නේ මේ ශාසනයේ විතරයි. ඒකයි පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්කුමුදපාදි පෙර නොයසූ විරු ධර්මයක ඇස පහළුනේ දුක දැක්කේ පෙර නොයසූ විරු විදිහට.
පෙර අහලා තිබ්බේ කොහොමද? ජාතිය, මරණය, මහලු බව මේ දේවල් දුකයි කියලා. පෙර නොයසූ විරු දුක්ඛ ආර්ය සත්‍ය මොකද්ද? ඇති බවට හම්බෙන බව දුකයි කියන එක. එතකොට මේ මුළු තුන් ලෝකෙම දුකෙන් නොමිදුණු එකම ධර්මයක්වත් හම්බෙන්නේ යමක් ඇති බවට හම්බෙනවා නම් ඇති බවට හම්බෙන ඔක්කොම දුකයි කියන්නේ එළඹ සිටි නුවණක් තියෙනවා. කෙනෙක් දුක පිරිසිඳ දකිනවා නම් මේ ලෝකේ ඔය අර්ථයෙන් දුක පිරිසිඳ දැක්ක යුතුයි. එතකොට කායික දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්තා අවශේෂං දුක්ඛ සත්‍යං කිව්වා. කායික දුක, චෛතසික දුකත් අතහැරලා අවශේෂ දුක දුක්ඛ සත්‍යයි න දුක්ඛං. දුක නෙමෙයි. එතකොට කායික දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛං චේව දුක්ඛ සත්‍යංච. දැන් කියපු කාරණේ. කායික දුකක් තියෙනවා නම් චෛතසික දුකක් තියෙනවා නම් මේ කායික දුකයි චෛතසික දුකයි දුකක් වෙනවා දුක්ඛ සත්‍යයක් වෙනවා. දුක්ඛ සත්‍ය කියන භාජනේ ගොඩක් ලොකුයි. මේක අස්සට දුක දාන්න පුළුවන්කම තියෙනවා. දුක්ඛ සත්‍ය නැමැති මේ භාජනේ අස්සට දුක දාන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් පැහැදිලිද ඔක්කොටම දුකයි දුක්ඛ සත්‍යයි කියන එක දෙකක් කියන එක? දුකයි කියන්නේ එතකොට යමක් තියෙනවා කියලා තමයි මනසින් හදාගන්න දේ. ඒක නැතු වෙනකොට දුක්ඛ සත්‍ය ඇති බවට හම්බ වෙන එක. එතකොට ඇතිදී නැති වෙනකොට ඒක දුක හට ගන්නවා. ඔව්. දුක්ඛ සත්‍ය මත හැම වෙලාවකදීම දුක හට ගන්නවා. ස්වාමීන් වහන්සේ චුට්ටක් මේක තේරුම් කරලා දෙන්න. දැන් කිව්වනේ මේ කනට ශබ්දයක් අහනකොට ඒ ශබ්දේ දැනගෙන නගර හිමියා එක නගර හිමියා නෙවෙයි කිව්වේ මොකද්ද? එක නගර හිමියා නෙවෙයි කියලා කිව්වේ මේ සූත්‍රයේ උදාහරණ නෙමෙයි මේ පැහැදිලි කරේ. කියන්නේ උදාහරණ නෙමෙයි මේ මොහොතේ පොඩි සංස්කරණයක් කරේ තේරුම් ගන්න පහසු වෙන්නේ. දැන් නගර හිමියා කවුද? පණිවිඩේ පවර ගන්න කෙනා. එක්කෙනා. එතකොට දැන් ඇහෙන් එනකොට ඇහැ හරහා එන පණිවිඩේ පවර ගත්තේ කවුද? නගර හිමියා. කන හරහා එනකොට කන පැත්තෙන් එන පණිවිඩේ පවර ගත්තේ කවුද? නගර හිමියා. නැතිනම් විඥානයේ කියන තැන. දැන් මේ විඥානයේ තමයි පණිවිඩේ පවරගත්ත තැන. දැන් මේ පණිවිඩේ පවරගත්ත තැන ඉන්න විඥානය අපිට නිත්‍ය වෙලා තියෙනවා. ඇයි? ඇහෙන් ආපු පණිවිඩේ පවරගෙන එයා දැන් ඒ පණිවිඩෙත් පවරගත්තා. දැන් එයා කොච්චර දුරට රැස් වෙලා තියෙනවද? ඇහෙන් ආපු දේ දැනගත්ත කියන තැනට එනකන් එයා රැස් වෙලා එයා පෝසත්. දැන් කනෙන් ඇහෙන දේ රැස් කරගන්නවා. එයාම. එතකොට දැන් හිතනවා ඇහෙන් රූපේ දැක්කමම කනෙන් සත්‍යය ඇහුවා. දැන් එයා එකම විඥානේ දැන් අපිට තේරෙනවා එකම හිත දැන් ඒකත් රූපත් ඇහුවා රූපත් දැක්ක සද්දත් ඇහුවා කියලා අපිට ඔය තියෙන ලක්ෂණය ගැනයි ඒ කියන්නේ සමවත් උනේ. කියන්නේ දැන් එකම විඥානය තුල අපි ගන්ධයක් ඉන්න. දැන් ඒ කාරණය ඇති උනේ මොකක් නිසාද? පුද්ගල භාවයේ මෙහි ස්ථාපනය වෙන නිසා. ඒ කියන්නේ දැන් ඇහැ කියන තැන ඉපිද නිරුද්ධ වෙනවා. ඉපිද නිරුද්ධ වෙන ඇහැ අපිට පේන්නේ නැහැ. ඇහැ ඉපිද නිරුද්ධ වුණ තැනකම රූපය ඇති හැටියට අපි මෙනෙහි කරනවා. කෝප්පේ තියනවා කියලා හිතනවා. තියෙනකම නිසා ඇති උනේ කවුද? පුද්ගල භාවය. දැන් පුද්ගලයා ඉන්න තැන ඉන්න පුද්ගලයා විඳින්න පුළුවන් විදිහට නැතිනම් මේ කෝප්පේ විඳින්න පුළුවන් විදිහට ස්පර්ශ ආයතන පහ ඊළඟ මොහොතේදී හදනවා. මේ මොහොතේදීම ස්පර්ශ ආයතන පහ හදනවා මේ ඇති බවට හම්බෙන දේ විඳින්න පුළුවන් විදිහට. දැන් මෙයාට පුළුවන් තියෙන කෝප්පේ ආපහු විඳින්න. දැන් මේ ස්පර්ශ ආයතන පහම හැදුනට පස්සේ දැන් ඇහැට රූප ගැටෙන එක පැත්තකින් තියලා හිතන්නකො කනට සද්දයක් ඇහෙන්නේ. සෝත ප්‍රසාදයේ විඳින්නේ චක්කු ප්‍රසාදේ නෙමෙයි සෝත ප්‍රසාදයයි විඳින්නේ. එතකොට සෝත ප්‍රසාදයේ විඳිනකොට දැන් එයා දැනගන්නේ සද්දය අරබය හිතේ පහළ වුණ සංඥාව. ඒකයි කිව්වේ දැන් සින්දුවක් ඇහෙනකොට අපි සද්දය අරබය දැනගත්තේ මොකද්ද? අහවල් ගායකයාගේ සද්ද. දැන් ගායකයාගේ කටහඬ ඇති උනේ කොහොමද? සද්ද තිබුණද ගායකයාගේ බව? නැහැ.
තමන්ගේ මනස තුල රැස් කරගත්ත දේ අරමුණුනේ ගායකයාගේ කටහඬ කියලා. දැන් ගායකයාගේ කටහඬ දැනගත්තේ කවුද? මම. එතකොට ඒ මම කියන තැන හැම වෙලාවකදීම දැන් කටහඬ දැනගත්ත තමන් ඉන්නවනේ. ඒ තමන් කියන තැන හැම වෙලාවකදීම නියෝජනය වෙලා තියෙනවා මනෝපටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණං කියන තැන කියන්නේ. බොහොම සියුම් කාරණයක් ඔක්කොටම අහුවෙනවද නැහැ කියන එක. මනෝපටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණං කියන තැනින් තමයි දැන් තමන් නියෝජනය වෙලා තියෙන්නේ හැම වෙලාවකදීම. දැන් තමන් නියෝජනය වුණාට පස්සේ දැන් තමන් කියන බව අපි කතා කරනවානේ දැන් රූපේ දකින්නකොට කෝප්පේ දැක්කා. දැන් අපි කතා කරන දැන් හාමුදුරු දැක්කා. දැන් ඕගොල්ලෝ මාව රැස් කරගත්ත කොතෙන්ට එනකන්ද? අරහේ දැන්දිනුන් පන්සලේ දානට ආපු තැනට එනකන් රැස් කරගත්තා. දැන් මෙතනින් මේ රූපේ දකින්නකොට ඕගොල්ලොන්ට මොකද සිහිපත් වෙන්නේ? දැන්දිනුන් පන්සලේ දාන ඉඳලා මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් ඒක තමයි මේ අනාත්ම රූප සටහන එන තැනකම ඕගොල්ලොන්ට දැන්දිනුන් පන්සලේ බණ එතන ඉඳපු හාමුදුරු දැන් මෙතන ඉන්නවා. දැන් ඇයි එතන හිටියේ? හිටපු බව දැන්දිනුන් පන්සලේ හිටපු බව ගෙනල්ලා දුන්නේ කොහෙන්ද? මනසේ තියෙන හැකියාව. මනසෙන් ඇති බවට රැස් කරගත්ත නිසා දැන් සිහිපත් කරගත්තේ මනසේ හැකියාව. තම තමන් සිහිපත් කරගත්තේ තම තමන්ගේ මනසේ. දැන්දිනුන් පන්සලට ගියේ නැති කෙනෙක් මෙතෙන්ට ඇවිල්ලා හිටියෝ. එයාට අතීත සංඥා අතීතයන්ගේ අතීත සංඥා හැම වෙලාවකදීම ආශ්‍රව ටිකම. එතකොට එතන මතක් වෙන්නේ නැහැ. එතන මතක් වෙන්නේ නැහැ. ඇයි මතක් වෙන්නේ නැත්තේ? අපි සිහිපත් කරගෙන තියෙන්නේ තම තමන්ගේ මනස මිසක මේ රූප සංඥාව මතක් කරගන්න අපි කාටවත් පුළුවන් කමක් නැත්තේ නැහැ. මොකද අපි දැනගන්න මොහොත වෙනකොට මේ දැනගැනිල්ල ඇති කරගන්න හේතු වුණ වර්ණ සටහන ආලෝකේ ඉතුරු නැතුව නිරුද්ධ වෙලා. ඇහැ ඉතුරු නැතුව නිරුද්ධ වෙලා. නිරුද්ධ වුණ තැනක තම තමන් දැනගන්නේ තම තමන්ගේ මනස. එතකොට දැන්දිනුන් පන්සලේ ඉඳලා ආපු කෙනා වින්දේ තම තමන්ගේ හිත වින්දේ. තම තමන් වින්දේ තම තමන්ගේ හිත. දැන් තම තමන්ගේ හිත විඳපු තැනක දැන් හැම වෙලාවකදීම රැස් වෙන බව නැතිබ්බේ. රූපේ රැස් කරගත්තා. රූපය දැන්දිනුන් පන්සල ළඟට එනකන් රැස් කරගත්තා. දැන් මෙතන ධර්මතා ටික රැස් කරගත්තා. ආපහු වෙන තැනකදී දැක්කොත් බණ කියපු හාමුදුරු මෙන් ඉන්නවා. ආපහු දැන් බණ කියපු තැනට එනකන් ආශ්‍රව ටික වැඩිලා. නැතිනම් කියනවා නම් අප්ඩේට් වෙලා. මේ කෙලෙසේ අප්ඩේට් කරන එකයි හැම වෙලාවකදීම වෙන්නේ. එතකොට දැන් ඔය ඇති බවට හම්බෙන එකනේ තියෙන්නේ. ඕකමයි මනසේ ලක්ෂණයට. දැන් ඔය ගත්තේ ඇහැ කියන ආයතනෙ පැත්තෙන්. ඇහැ හරහා මනසේ දැනගැනීම එනකොට. ඕකම මනෝපටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණං කියනකොට අපි දැනගන්නේ අපේ මනස කියලා අපි කිව්වනේ. රූපේ දැනගන්න බෑ. රූපේ ඉතුරු නැතුව නිරුද්ධයි. දැනගන්නේ අපේ මනස. දැන් මනසටනේ මේ හැම ආයතනයකින්ම ඇවිල්ලා තියෙන්නේ කොහෙටද? මනසට. සබ්බේ ධම්මා මනෝවිඤ්ඤාණ ධාතුය විඤ්ඤාය. සියලුම ධර්මතා ටික විඤ්ඤාය වෙන්නේ කොහෙටද? මනසට. එතකොට දැන් මනස තමයි මේ ඔක්කොම ධර්මතා ටික විඳලා තියෙන්නේ. එතකොට දැන් කෝප්පේ විඳපු මම නෙමෙයිද සද්දේ අහනවා කියලා හිතෙන්නේ අපිට. කෝප්පේ දැකපු මම දැන් සද්දේ අහනවා. සද්දේ අහපු මට ගන්ධයක් විඳින්න නැතිනම් ස්පර්ශයක් විඳින්න පුළුවන්. දැන් මේ විදිහට ආයතන ටික විඳ යන තමන් හම්බෙලා. අර ස්වාමීන් වහන්සේ අර මීමැස්සන්ගේ උදාහරණ කියප එක අහන්න නැතිනේ. කියන්නේ මීවදේ කියලා අපි පෙන්වන්නේ මොකද්ද? මීමැස්ස ටිකක් නෙමෙයිද? මීවදයක් තියෙනවා කියලා මීමැස්ස නෙමෙයිද පෙන්වන්නේ? මීමැස්ස ටිකක්. අපි පෙන්නනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අපිට පේන්නේ මේක ඇස්සේ තියෙන වතේ අපිට පේන්නේ මීමැස්ස ටික වගේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. නමුත් මේ ටිකේ නියෝජනය කරලා තියෙන තමන්ගේ මනස නැතිනම් පුද්ගල භාවය ආත්ම භාවය. දැන් අපිට තියෙනවා සද්දේ අහන්න පුළුවන් පුද්ගලයෙක් ඉන්නවා. ඒ කෙනාමයි අතින් අල්ලන්න පුළුවන්කම තියෙන ස්පර්ශ කරන්න පුද්ගලයෙක් ඉන්නවා. ඒ කෙනාමයි රූප දකින්නේ. දැන් මේ රූප දකින්න පුළුවන් විඥානයක් කෙනෙක් ඉන්නවා. පුද්ගල භාවයේ නිත්‍ය විදිහට ගෙනල්ලා දීලා හැම තැනකදීම. ස්වාමීන් වහන්සේ එතකොට ඒ වුණාට තියෙන එක විඥානයයි නේද? අර ඔක්කොම එකතු කරගන්නවා පුද්ගල භාවයට. අර ඔක්කොම පුද්ගල භාවයට එකතු. ඒ කියන්නේ දැන් රැස් කරගන්න ධර්මතාවය. ඊටු නැතුවම නිරුද්ධ වුණ තැනක එයා උපද්ද ගන්නවා අපව ආශ්‍රව ටික තුල. එතකොට දැන් මේ රැස් කරගත්ත බව කිනුයි
යන්නේ. එතකොට දැන් පුද්ගල භාවයේ හැම වෙලාවකදී මොකද වෙලා තියෙන්නේ? හිතක් පාස පුද්ගල භාවයේ රැස් වෙලා. එතකොට ඔය රැස් වුණු පුද්ගල භාවය හැම වෙලාවකදීම කිව්වා ඔය රැස් වෙච්ච බවට දුක්ඛ සත්‍ය කියලා. දුක්ඛාරය සත්‍යය. දැන් රැස් වුණු පුද්ගල භාවයේ නිසා තමන් දුක විඳිනවා නම් තමන් විඳින දුකට කිව්වා දුක්ඛ සත්‍ය කියලා. දුක කියලා. පුද්ගල භාවයට කිව්වා දුක්ඛ සත්‍ය කියලා. දැන් පුද්ගලයා විඳින දුක. අම්මා මැරුණු දුක විඳිනවා. අම්මා මැරුණු දුක විඳින්නේ කවුද? තමන්. අතීතේ ඉඳලා හිටපු අම්මා ජීවත් වුණා, අම්මා මැරිලා. අතීතේ ඉඳලා ජීවත් වුණ බව ගෙනල්ලා දුන්නේ තමන්ගේ මනසේම ලක්ෂණේ නොදන්නාකම නිසා අම්මා මැරුණු බව බාහිර රූපේ පැත්තට දාලා දුක විඳිනවා. දැන් දුක්ඛ සත්‍ය මත අම්මා එළියේ ඉන්නවා කියලා ඇති කරගත්ත ආශ්‍රවය නොදන්නා දුක්ඛ සත්‍ය මත දුක හදාගෙන දුක විඳිනවා. ඒකයි කිව්වේ දුක්ඛ සත්‍ය මත දුක තියෙනවා. දුක්ඛ සත්‍ය නැමැති භාජනය වඩා ලොකුයි. ඒ කුලකයේ ඇතුලේ තියෙන්නේ දුක කියන එක. එතකොට ඔන්න පළවෙනිම සත්‍ය කොටස පළවෙනි ප්‍රශ්නේ ඉවරයි. අද පළවෙනි ටෙම ඇහුවේ දුක්ඛ සත්‍යද කියලා ඇහුවා. දුක්ඛ සත්‍ය දුකද කියලා ඇහුවා. එතකොට කායික දුක්ඛං චෛතසික දුක්ඛං තපෙත්ත අවශේෂං දුක්ඛ සත්‍යං. ඒක දැන් පැහැදිලිනේ කායික දුකයි චෛතසික දුකයි අතහැරලා අවශේෂ දුක්ඛ සත්‍ය දුක නෙමෙයි. දැන් ඔන්න ඒ කාරණාව ගැන අය ප්‍රශ්න තියෙනවද කියලා අවසරයි ස්වාමීන් වහන්සේ. ඒකට මනෝපටිච්ච ධම්මේ සුප්පජ්ජති මනෝ විඥානං තන එතන වෙනකොට ඒතර අනිත් ආයතන පහ ඇත්තටම නිර්මාණය වෙන්නේ එතනින්. අනිත් ආයතන පහ ඒ මොහොත වෙනකොට එතන නැහැ. එතන නැහැ. ඒ වෙලාවේදී හැමදේම ක්‍රියාත්මක වෙන්නේ ඒකද අනිත් ආයතන. ඒ කියන්නේ මනෝපටිච්ච ධම්මේ උප්පජ්ජති මනෝවිඥානං කියන තැනින් හැම වෙලාවකදීම මනෝවිඥානය හටගෙන නිරුද්ධ වුණාට පස්සේ ඒ ඇති බවට හම්බෙන එකට කියනවා භවය කියලා. ඒ මනෝවිඥාණයෙන් ගෙනල්ලා දෙන්නේ මොකද්ද? රූපයේ මනෝවිඥානේ ලක්ෂණය ගෙනල්ලා දෙනවා රූපේ තියෙනවා කියලා. තියනවා කියන එකේ ලක්ෂණය මොකද්ද? භවපච්චය ජාතිය. ජාතිය හදනවා. ජාතිය කියලා කියන්නේ කන්දානම් පාතු භාව ආයතනානම් පටිලාභෝ. මේ මොහොතේම ආයතන ටික හදලා දෙනවා ස්පර්ශ ආයතන පහ. ස්පර්ශ ආයතන පහ හැදුනට පස්සේ අලුතෙන් ආයතනයකට යමක් ගැටෙනවා. ගැටෙනකොට ඒ පැත්තෙන් ආපහු අරමුණු වෙනවා. ඇහැ ඉපිද නිරුද්ධ වුණ තැනක ආපහු මනෝවිඤ්ඤාණයම දැනගන්නේ. ආපහු ඒකෙන් ඇති බවට ගෙනල්ලා දෙනවා. ඔය චක්‍රය තමයි කරකිලා යන්නේ. ස්වාමීන් වහන්සේ භවය හැදෙන්නේ උපාදානිය උනොත් නේද? හැම වෙලාවකදීම උපාදානයේ ඇති තැනමයි භවය හැදෙන්නේ. ඒ කියන්නේ දැන් උපාදානයේ පතිත වෙනවමයි උපාදානයේ ඇති වෙනවමයි ඇති බවට හම්බෙන ගතිය තුල. පිරිසිඳ නොදන්නාකම තුල. ඒ කියන්නේ අපි එදා කතා කළේ සංඛාරය කියන තැන. එතනින් හැම වෙලාවකදීම උපාදානය කියන තැන ගෙනල්ලා දෙනවමයි. මොකද එයාගේ ලක්ෂණය තමයි උපාදානය ඇති කරන බව ඇති දෙයට. ඇති දේ උපාදාන කරගන්න. එතකොට හැම වෙලාවකදීම දුක්ඛ සත්‍ය ළඟයි හැම වෙලාවෙම උපාදාන කරගන්නේ. දුක්ඛ සත්‍ය කියපු තැන. ඒ කියන්නේ ඇති බව හම්බ වෙන තැනම උපාදානයි. ඇති බවට හම්බ වෙන තැනම උපාදානයේ යෙදිලමයි ඇති බවට හම්බ වෙන්නේ. ඊට පස්සේ ඔන්න දුක සම්බන්ධව ප්‍රශ්න ටික ඔය. ඊට පස්සේ සමුදය. දැන් එක එක ක්‍රමයකට ඔය ගහගෙන යනවා වෙනම. සමුදය සත්‍යන්ති. දුක්ඛං දුක්ඛ සත්‍යන්ති කියලා අහුව වගේම අහනවා. සමුදය කියන්නේ සමුදය සත්‍යද කියලා. සමුදය සත්‍යද? සමුදය කියන්නේ සමුදය සත්‍යද? සමුදය තියෙනවා නම් ඒක සමුදය සත්‍යයට අයිති දෙයක්. සමුදය කියන්නේ සමුදය සත්‍යයට අයිති දෙයක්. සමුදය කියන්නේ මොකක්ද? සමුදය කියන්නේ දුක්ඛ සමුදය. ඒකනේ දැන් කල්ලාතුරම කිව්වේ තණ්හාවයි සමුදය කියන්නේ. සමුදය කියන්නේ තණ්හා. සමුදය කියන්නේ තණ්හාව. සමුදය සත්‍යන්ති කියනකොට සමුදය කියන එක සමුදය සත්‍යද කියලා අහනකොට සමුදය කියන එක සමුදය ගොඩක් තියෙන්න පුළුවන්. නිකම්ම කියන්නේ නැහැ. කියන්නේ සමුදය ගොඩක් තියෙනවා.
සමුදය ගොඩක් තියෙනවා කියන්නේ දැන් ඕකේ දුක්ඛ සමුදය විතරක් නෙමෙයි ලෝකේ සමුදය තියෙනවා. එක එක කාරණාවලට සමුදය තියෙන්න පුළුවන්කම තියෙනවා. සමුදය කියන එකෙන් කතා කරන්නේ හැම වෙලාවකදීම හේතුව උපද්දවන ඒ කියන්නේ ඵලයක් උපද්දන හේතු ටික. සමුදය. එතකොට ගහක් හටගන්නේ මොකක් හේතු කරගෙනද? බීජේ හේතු කරගෙන. එතකොට බීජය සමුදය කරගෙන ගහක් පැලවෙනවා. ඒක සමුදයක්. බීජ නියාමයෙන් තුල ඒක සමුදයක්. හැබැයි ඒක සමුදේ සත්‍ය නෙමෙයි. ඒක සමුදේ සත්‍ය නෙමෙයි. සමුදයක් හැබැයි සමුදේ සත්‍ය නෙමෙයි. සමුදේ කියන එකේ ලක්ෂණය තමයි ඵලය හදන බව. එතකොට ලෝකේ ඕන තරම් ඵලය හදන බව තියෙනවා. ඵල හදන හේතු ඕන තරම් තියෙනවා. එතකොට හැබැයි ඒක සමුදේ සත්‍ය නෙමෙයි. ඒක නිසා කියනවා සමුදේ සත්‍යං තපෙත්තා අවශේෂෝ සමුදයෝ සමුදයෝන සමුදේ සත්‍යං. සමුදය සත්‍ය හැරලා අවශේෂ සමුදයක් තියෙනවා නම් ඒ ටික සමුදය. හැබැයි සමුදය සත්‍ය නෙමෙයි. සමුදය සත්‍ය කියලා කතා කරන්නේ හැම වෙලාවකදීම දුක්ඛ සමුදයට හේතු වෙන සමුදය සත්‍යය. එතකොට ඒ සමුදය හැම වෙලාවකදීම තණ්හාව. එතකොට ඒ තණ්හාව කියන තැන සමුදය සත්‍යං සමුදයෝචේව සමුදය සත්‍යං කියලා අහන සමුදය සත්‍යං සමුදය සත්‍ය සමුදයක් වෙනවා සමුදය සත්‍යයක් වෙනවා කියලා. එතකොට දැන් ලෝකේ ඕන තරම් සමුදය තියෙන්න පුළුවන්කම තියෙනවා කියන එක පිළිගන්නවද? ලෝකේ තණ්හාව නෙමෙයි අපි ගත්තොත් ලෝක ධර්මතාවය තුළ ඕන තරමක් සමුදය වෙන දේවල් තියෙන්න පුළුවන්. හේතු ධර්මතා ඕන තරමක් තියෙන්න පුළුවන්. ඒ වගේම මේක එතනින් එහාට ගියපු සියුම් කාරණාවකුත් තියෙනවා. ඒ තමයි දුක කිව්වනේ. දුකට හේතු වෙන සමුදයකුත් තියෙනවා. දුක්ඛ සත්‍යයට හේතු වෙන සමුදයකුත් තියෙනවා. දුකට හේතු වෙන සමුදයක් තියෙනවා. දුක්ඛ සත්‍යයට හේතු වෙන සමුදයක් තියෙනවා. දැන් ඔතනින් ওই කාරණාව ඉස්සරහට යන දුක ගැන හොඳට තේරිලා තියෙනවා. දුකට හේතු වෙන සමුදයකුයි දුක්ඛ සත්‍යයට හේතු වෙන සමුදයකුයි. දුක කිව්වා අපි මොකද්ද? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ කියන්නේ. ඒ දුකට හේතුව හැම වෙලාවකදීම ඇලුණු බව. අම්මට ඇලුනොත් තමයි අම්මා නැති වෙනකොට දුක එන්නේ. දරුවට ඇලුනොත් තමයි දරුවට තණ්හා කළොත් තමයි දරුවා වෙනස් වෙනකොට දරුවා නැති වෙනකොට ලෙඩ වෙනකොට දුක එන්නේ. ලෝකේ මේ වෙනකොට ජපානයේ භූමිකම්පාවක් ඇති වෙලා මිනිස්සු 10 ගාණක් මැරලා කිව්වොත් දුක එනවද ඔයගොල්ලොන්ට? පොඩ්ඩක් එන්නේ. පොඩ්ඩක් දුක එනවා. එහෙනම් මේක පොඩ්ඩක් උපාදානයි. ලංකාවේ ගෙවල් පැත්තට ලොකු භූමිකම්පාවක් ඇති වෙලා මිනිස්සු මැරිලා කියලා ආරංචි වුණොත් දැන් මොකද කරන්නේ? අඬනවා. එළියට පැනලා කෝල් කරලා බලන්නේ නැද්ද මොකද වෙලා තියෙන්නේ කියලා. එතකොට දැනගන්න හම්බ වෙනවා තමන්ගේ ඥාතීනුත් ඒකට හසු වෙලයි කියලා. දැන් දුක නැද්ද? දැන් දුක තියෙනවා. ජපානයේ තරම් දුකක් එනවද? නැහැ. ඊට වැඩි දුකක් එනවා. ඇයි ජපානයේ වැඩි තණ්හාවක් තියෙන්නේ නේද? ගෙදෙට්ට වැඩි තණ්හාව තිබුණ නිසා නැතිනම් එහෙ ඥාතීන්ට වැඩි තණ්හාවක් තිබුණ නිසා ඒ තණ්හාව ඇති තැනක් දුකක් හට ගන්නවා. ඒ ඥාති ව්‍යසනය කියන එක දුකද දුක්ඛ සත්‍යද? දුක. ඥාති ව්‍යසනය දුක. දැන් ඒ දුක හැදුනේ මොකක් නිසාද? සමුදය නිසා. ඒකට කියනවා සමුදය කියලා. හැබැයි දුක්ඛ ආර්ය සත්‍යයක් විදිහට හමු වෙන සමුදය නෙමෙයි. දුක්ඛ ආර්ය සත්‍යයක් විදිහට හමු වෙන සමුදය සත්‍ය නෙමෙයි. ඒක සමුදය. ඒ සමුදය හේතු වෙන්නේ තණ්හාව. ඒ තණ්හාව ඇති දෙයට තණ්හා කරන්නේ. තියෙන කෝප්පෙට තණ්හා කරනවා. දැන් තියෙන කෝප්පෙට තණ්හා කරන්නේ කෝප්පේ එළිය තිබිලත් ඉවරයි. තියෙන කෝප්පෙට පුළුවන් ඕගොල්ලන්ට ආස කරන්න. ආස කරන කෝප්පේ කැඩිලා බිඳිලා යනවා. එතකොට දුක එනවා. දැන් දුක මොකද්ද? කෝප්පේ කැඩිලා ගියපු බව. කෝප්පේ කැඩිලා යනකොට ඕගොල්ලෝ දුක විඳෙයි. ඒකට ආස කරපු නිසා. අන්න ඒක දකින්න සමුදය. හැබැයි ඔය සමුදය සත්‍ය නෙමෙයි.
ඔය සමුදය සත්‍ය නෙමෙයි. ඒක සමුදය සත්‍ය නෙමෙයි. සමුදය සත්‍යයේ ලක්ෂණය මොකද්ද? දුක්ඛ සත්‍ය ඇති කරන්නේ සමුදය සත්‍යය. දුක්ඛ සත්‍ය කිව්වේ කොතනටද අපි? කෝපේ ඇති බවට හම්බෙන තැන. කෝපේ ඇති බවට හම්බෙන තැන කිව්වා දුක්ඛ සත්‍යය. දුක්ඛ සත්‍ය හම්බෙන්නේ හැම වෙලාවකදීම දුක්ඛ සත්‍යයට සමුදය සත්‍ය යොදනවා අපි. දුක්ඛ සත්‍යයට සමුදය සත්‍ය යොදනවා. එතකොට ඒකෙදි කෝප්පේ එළියේ තියෙන කෝප්පෙට තණ්හා කරලා නැහැ. එළියේ තියෙන කෝප්පෙට තණ්හා කරලා නැහැ. තණ්හා කරලා තියෙන කොතෙන්ද? තමන්ගේ මනස පැත්තෙන් පුද්ගල භාවයේ පැත්තෙන් ඒකට කියනවා නිකාන්ති තණ්හා කියලා. අරමුණට බැස ගැනීම වශයෙන් අපි ඒකට ඇලෙනවා. අරමුණට බැස ගැනීම වශයෙන් ඒකට තණ්හා කරනවා. ඒකට කියනවා නිකාන්ති තණ්හා කියලා. ඒ තණ්හාව නිසායි උපාදාන, උපගමනං උපාදානං ආපහු ඒකම ඇති බවට එළඹ සිටිනවා. උපගමනං උපාදාන. එතකොට දැන් මේ නිකාන්ති තණ්හා කියන එකේ ලක්ෂණය මොකද්ද? දුක්ඛ සත්‍යයට හේතු වෙන බව. ඒ කියන්නේ අර මුලින් කතා කරපු උදාහරණයට ගියොත් නැවේ අසුචි තවරුණු ලෑලි කෑල්ල අල්ලගත්තේ නැතිනම් අර අසුචි තවරුණු ලණුව අල්ලගත්තේ ඇයි අපි? ජීවිතේ බේරගන්න ජීවිත තණ්හාව කියන තැන. ලණුවට කිසිම ආසාවක් තිබුණේ නැහැ. ඒ ලණුව අල්ලගත්තා හා සමානවම ලණුවට කිසිම තණ්හාවක් නැතුව ලණුව අල්ලගත්තා හා සමානවම කෝප්පේ අල්ලගෙන තියෙනවා. හැබැයි කෝප්පෙට තණ්හාව නැහැ. දැන් අපිට කෝප්පේ දකින්න පුළුවන් මෙතන තියෙන මේ කෝප්පෙට ඔයගොල්ලෝ කාටවත් තණ්හා කරනවද? ඔයගොල්ලෝ කවුරුත් කෝප්පෙට තණ්හා කරන්නේ. තණ්හා කරන්නේ තණ්හා කරන්නේ නැති වුණාට කෝප්පේ හම්බෙනවනේ ඔයගොල්ලන්ට. කෝප්පේ හම්බෙනකොට මම කිව්වා මොකද්ද වෙලා තියෙන්නේ? මෙහි පුද්ගලයන් ඇති වෙලා කියලා කිව්වා නේද? කෝප්පේ හම්බෙන බව තුළ මොකද්ද වෙලා තියෙන්නේ? මේක උපේක්ෂා සාගතයි. කෝප්පේ ඇති බවට හම්බෙන එක තුළ මෙහි මොකද්ද වෙලා තියෙන්නේ? පුද්ගලයා තමන් ඇති වෙලා. දැන් තමන්ට ආස නැද්ද? තමන් නොදකින කම නිසා කෝප්පේ දකින කම නිසා කෝප්පේ ඇති තැන ඒ කියන්නේ කෝප්පේ කියලා මනසේ ඇති කරගත්ත ධර්මතාවයේ දැනගන්නකොට අපිට තමන්ම හම්බෙන්නේ කෝප්පේ කියලා හම්බෙන්නේ. කෝප්පේ කියලා හම්බෙන මේ ගතිය තුල තියෙනවා මනසේ තමන්ව නියෝජනය කරන ගතිය. එතකොට තමන්ට ඇලිලා අරමුණේ තමන්ට කැමතියි. දැන් ඕගොල්ලොන්ට රූපයක් ගැන හිතන්නේ නැතුව වෙනත් දෙයක් ගැන හිතන්න පුළුවන්ද? හිතුවොත් හිතන්නේ රූපයක් ගැන. එතකොට දැන් කොයි රූපෙද තමන්? ඔය රූප ටිකෙන් තොරව තමන් හිටියද? ඔය දැන් මතක් කරන මෙනෙහි කරන රූප ටිකෙන් තොරව තමන් හිටියද? මේ මොහොතට එක රූපයක් පෙන්වන්න බෑ මේකයි තමන් කියලා. ඒ මොහොතට ඇති කරගත්ත රූපේ ඇති බවට හම්බෙන ගතිය නිසා තමන් නියෝජනය වෙලානේ. අපි අර කිව්වේ එක එක ආයතනයෙන් එන අරමුණු ටික අර එක නගර හිමියා විඳිනවා වගේ දෙයක් එක පුද්ගල භාවයේ නියෝජනය වෙලා. දැන් මේ පුද්ගලයා ගොඩනගලා තියෙන්නේ මොකෙන්ද? කෝප්පේ එළියේ තියනවා කියන ගතිය තුල මම මෙහි ඉන්නවා කියන මේ රැස් කරගන්න ගතිය තුල පුද්ගලයා හදනවා. ඔන්න පුද්ගලයා පොඩ්ඩක් කුස ගියා. ඊට පස්සේ සද්දය ඇහෙනවා. සද්දය ආරම්භය මම ඉන්නවා තමන් ඉන්නවා කියන එක අනුව රැස් කරගන්න ඔන්න පුද්ගලයා තව පොඩ්ඩක් කුස ගියා. දැන් අපිට ලොකු පුද්ගලයෙක් ආත්මයක් තියෙනවා කියන තැන තියෙනවා. ඇයි තියෙන්නේ? පිරිසිදු නොදන්නා කම. දැන් තණ්හාව තියෙනවා මොකද්ද? කෝප්පේ ඇති බවට හම්බෙන මේ ගතිය තුල තමන් දකින් තමන්ගේ ලක්ෂණයමයි කෝප්පේ. තමන් කියන තමන්ගෙන්තර කෝප්පයක් ලැබුණද? මනසේ කියාවෙන්තර කෝප්පයක් ලැබුණේ නෑ. තමන්ගෙන්තර කෝප්පයක් නෑ. කෝප්පෙන්තර තමන් හිටියෙත් නෑ. ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ මට කෝපේ පේනවා. මට අරයා මතක් වෙනවා. ඒකද තේරුම? දැන් මේ කෝපේ මට පේනවා කෝපේ. කෝප්පේ මට පේනවා කියන තැන හැම වෙලාවකදීම මට කියන තැන කෝප්පේ දකින්න පුළුවන් කමක් නැහැ. කෝප්පේ දකින්නවා කියන එක හැම වෙලාවකදීම මොකද්ද?
වර්ණ සටහන පිළිසිදු නොදන්නාකම නිසා මෙහි මනෝවිඤ්ඤාණය තුල හදාගත්ත දේනේ කෝප්පේ. එතකොට කෝප්පේ දැක්කද අපි? නෑ. අනාත්ම වර්ණ සටහන ඇති තැනක අපි මනෝවිඤ්ඤාණය තුලනේ කෝප්පේ හදාගත්තේ. එතකොට මෙහි හදාගත්ත කෝප්ප බව දකින්න පුද්ගලයා විදිහට. නැතිනම් මනෝවිඤ්ඤාණය දකින්න මනෝවිඤ්ඤාණය හැකියාව. එතකොට මනෝවිඤ්ඤාණය තුල හදාගත්ත කෝප්පය නිකම්ම හිතේ හැදුන කෝප්පේ කියලා කාටවත් එළඹ සිටිනවද? නෑ. දකින්නකොටම හිතෙන්නේ එළියේ තියෙන කෝප්පේ කියලානේ. එතකොට එළියේ හිටින කෝප්පේ දැනගන්නේ කවුද? හිතෙන්ම ගෙනල්ලා දෙන්නේ එළියේ තියෙන කෝප්පේ. එළියේ තියෙන කෝප්පේ කියන බව තුල හදන්නේ තමන්. ඒ තමන් හදන්නේ හැම වෙලාවකදීම ඒකට කියනවා අරමුණට බැස ගන්නවා නිකාන්ති. නිකාන්ති තණ්හාව. ඕගොල්ලෝ කෝප්පෙට කැමති වෙන්නත් පුළුවන්, කෝප්පෙට අකමැති වෙන්නත් පුළුවන්. ඕගොල්ලන්ට මේ කෝප්පේ පේන්න බැරි වෙන්න පුළුවන්. ඒත් මේකට ඕගොල්ලෝ තණ්හා කරලා තියෙනවා. හැබැයි මේකට නෙමෙයි තණ්හා කරලා තියෙන්නේ කෝප්පේ කියලා හිතන තමන්ගේ මනසට තණ්හා කරලා තියෙනවා. තමන්ට අතහැරගෙන නැහැ. ඕගොල්ලෝ අකමැතිම පුද්ගලයෙක් සිහිපත් කරලා ඕගොල්ලෝගේ මනස තුල ඕගොල්ලෝ මනසට ආස කරලා තියෙනවා. තමන්ට තණ්හා කරලා තියෙන එකට කියනවා නිකාන්ති තණ්හා කියලා. නිකාන්තික්ෂණේ තණ්හා. අන්න ඒ තණ්හාව මත තමයි ඔය සමුදයත් ඇති කරගන්නේ. ඒකට කියනවා සමුදය සත්‍ය. සමුදය සත්‍ය මත ඔයගොල්ලෝ ඇති කරගන්නවා සමුදය. සමුදය සත්‍ය මත ඇති කරගන්නවා සමුදය. එතකොට හැම වෙලාවෙදීම මේ සත්‍ය කියලා පෙන්වන භාජනය ලොකුයි. සමුදය සත්‍ය කියන භාජනය ගොඩක් ලොකුයි. සමුදය මේක ඇස්සේ තියෙන පොඩි දෙයක්. එතකොට සමුදය කියන තැන තමයි කෝප්පෙට ආස කරනවා. කෝප්පේ එළිය තියෙන්නේ කියලා හිතාගෙනම ඉන්නේ අපි. හිතාගෙනම දැන් තියෙන කෝප්පෙට තණ්හා කරනවා. හරි කැමති මේක පිහ දාලා අරගෙන තියලා බොහොම වටිනවා. ඉතින් කවුරුත් ආවට වැඩිය පෙන්වන්නෙත් නෑ. දැන් මේ ඔක්කොම තණ්හාවේ ලක්ෂණය. දැන් මේ තියෙන කෝප්පේ තියෙන බවට තණ්හා කරන බව. එතකොට දැන් දුක හැදෙන්නේ තණ්හා කරන කෝප්පේ නැති වුණා. අපි නොදන්නා දුක්ඛ සත්‍ය හැදෙන්නේ. කායික දුකත් නොවන මානසික දුකත් නොවන දුක්ඛ සත්‍ය හැදෙන්නේ. කොතනින්ද? මේ දුක්ඛ සමුදය සත්‍ය කියන තැන. සමුදය සත්‍ය. එතකොට ඒක අපිට පෙන්වන්න බාහිර භෞතිකව බෑ. සමුදය සත්‍ය මෙහි පුද්ගල භාවය ඇති කරන තැනින් නිකාන්ති තණ්හා. ඒකට කියනවා වැස ගැනීම වශයෙන් අරමුණට තණ්හා කරන නිකාන්ති තණ්හා. උපගමනං උපාදානං. ඊට පස්සේ ඒ ගත්ත දෙයට උපගමනය. ඒකට බැස ගන්නව කෝප්පේ එළිය තියෙනවාමයි කියලා. උපගමනං උපාදානං චේතනා භවෝ. කෝප්පේ එළිය ඇති බවටම රැස් කර ගන්නවා. චේතනා භවෝ. දැන් භවපච්චය ජාතිය හදලා දෙන්න පුළුවන් තියෙන කෝප්පේ විඳින්න ඒ මොහොතේම ආයතන ටික හදලා දෙනවා. කෝප්පේ හැකියාව එතනින් ඉවරයි. ආයතන ටික හැදුවා. ඊට පස්සේ ආපහු අලුතෙන් අරමුණක් එන්නේ. අපිට පුළුවන් ආපහු කෝප්පෙමයි පේන්නේ. ආපහු කෝප්පෙන් පේනකොට දැන් ඉස්සෙල්ලා කලින් සිටේ කෝප්පේ දැනගත්ත තැනට එනකම් කෝප්පේ රැස් වෙලා තියෙනවා. අපිට එක දිගට තියෙන කෝප්පේ හම්බෙන්නේ. මේක නොකඩවා කෝප්පේ අරමුණු කරගෙනම යනකොට සිත්තුවිලි පරම්පරා 1000 2000 ලක්ෂයක් කෝටියක් යනකොට අපිට හම්බෙනවා එක දිගට පවතින කෝප්පේ. එක දිගට පවතින කෝප්පේ අපිට හම්බෙලා තියෙන්නේ ඇත්තටම වර්තමානයේ මම කියන්නේ ඕලාරික වශයෙන් අපි ආලෝක සංඥාව කියන එක අර තේරෙනකම අඩු නිසා ඒ කියන්නේ මේ වර්ණ සටහන කියන එක තේරෙනව අඩු නිසා ආලෝකයේ ඇති තැනක ඇහැට පතිත වෙන තැනක කලින් ඉඳලම තිබුණ කෝප්පේ හම්බෙනවා මනසට. ඒකට කලින් ඉඳලම තිබුණ කෝප්පේ ආශ්‍රව ටික කෙලස් ටිකෙන් ගෙනල්ලා දීපු දේ. එතකොට දැන් පැහැදිලිව සමුදය කියන එකයි සමුදය සත්‍ය කියන එකයි සමුදය හේතු වුණා දුක හදන්න. සමුදය සත්‍ය හේතු වුණා දුක්ඛ සත්‍ය හදන්න. දුක්ඛ සත්‍යයේ පැවැත්මට සමුදය සත්‍ය හේතු වුණා. ඊට පස්සේ දුක කියන දේ පවත්වන්න සමුදය හේතු වුණා. එතකොට මේකේ අහපු ප්‍රශ්නේ සමුදය සත්‍යද කියලා ඇහුවේ. මේ පුංචි භාජනයේ අස්සට ලොකු එක දාන්න පුළුවන්ද කියලා ඇහුවේ. එතකොට කිව්වා සමුදය සත්‍ය අතහැරලා අවශේෂෝ සමුදය සමුදය සත්‍ය අතහැරලා අවශේෂ සමුදය. හැබැයි ඒක
න සමුදය සත්‍යං සමුදය සත්‍ය නෙමෙයි සමුදය සත්‍ය කියන වාජනේ ගොඩක් ලොකුයි. සමුදය සත්‍යං සමුදයෝ චේව සමුදය සත්‍යංච සමුදය සත්‍ය සමුදයක් වෙනවා සමුදය සත්‍යයක් වෙනවා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ සමුදය සත්‍යං සමුදයෝති. සමුදය සත්‍ය සමුදයද කියලා. ඉස්සෙල්ලා ඇහුවේ සමුදය සත්‍යද කියලා. දැන් සමුදය සත්‍ය සමුදයද කියලා අහනවා. කියන්න බලන්න උත්තර. සමුදය සත්‍ය සමුදයද? නෑ. සමුදය සත්‍ය සමුදය නෙමෙයි. සමුදය සත්‍ය සමුදය. සමුදය සත්‍ය සමුදය වෙන්නේ. සමුදය සත්‍ය. දුක දුක්ඛ සත්‍යද කියලා අහනකොට දැන් දුක්ඛ සත්‍ය කියන වාදිනේ අසල දුක දාන්න පුළුවන් උනේ නැද්ද? පුළුවන්. ඒ වගේම දැන් සමුදය සත්‍ය කියන වාදිනේ අස්සට සමුදය දාන්න බෑද? පුළුවන්. එහෙනම් සමුදය සත්‍ය සමුදයද කියලා අහනකොට ඔව් කියන්නේ. එතකොට ඔන්න දැන් දුකත් හරි සමුදයක්. දැන් ওই යුගලේ හිට මෙහිට කරන නිසා තමයි මේකට යමකේ කියලා කියන්නේ. ওই ටික ළඟ කියන කාරණා. ඒක සමීප කාරණා. එතකොට නම් ආශ්‍රව ගොඩක් දුරු වෙන්න ඒක හේතු වෙනවා. මේ ධර්මතා ටික සියුම්ව විමසන්න ආශ්‍රව ධර්මතා තුනී බවටපත් වෙනවා. එකක්. අනිත් එක ප්‍රධානම හේතුව යමකේ වගේ දෙයකින් පැහැදිලි කරන්න යන්නේ හැම වෙලාවකදීම මේ වගේ දෙයකින් කරන්නේ ධර්මයේ සුරක්ෂිතතාවය ඇති කරන එක. මේ වගේ දෙයක් අස්සෙන් වෙන දෙයක් කියන්න බෑ. යථාර්ථයමයි පෙන්වන්න වෙන්නේ. මේ වගේ දෙයක් අස්සෙන් දැන් සමුදයයි සමුදය සත්‍යයි කියලා දුකයි දුක්ඛ සත්‍යයි කියලා සාමාන්‍ය ලෝකේ අපිට හිතලුවක් මතින් බෙදලා කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒකයි අද ලෝකෙට දුකයි දුක්ඛ සත්‍යයි දෙකම එකම තැනින් හම්බෙන්නේ. ලෝකෙට ඒ සමුදයයි සමුදය සත්‍යයි දෙකම එකම තැනින් හම්බෙන්නේ. දුකයි දුක්ඛ සත්‍යයි තැන් දෙකකින් කතා කරන්න ගියා සමුදය ගැන කතා කරනවා එකම තැනකින්. එතකොට මේ කියන අර්ථය ගලපලා කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. යම් කිසි කෙනෙකුට දහම දන්න කෙනෙකුට මේකේ සුරක්ෂිතතාව කියලා කියන්නේ යම් කාලයකදී එයාට පුළුවන් මේකෙන් ගවේෂණය කරලා මේ කාරණා දෙක තර්කානුකූලව හරි එහෙට මෙහෙට කරලා අවබෝධ කරගන්න. ඒකයි මේ විදිහටම තබන්න හේතුව. මේ කාරණා ටික. ඉතින් මේ ටික ඉගෙන ගැනීම තුළ ඇති වෙන ධර්මතාවය මොකක්ද? මේ ටික ඉගෙන ගැනීම තුළ ආශ්‍රව දුරු වෙනවා ප්‍රධානම දේ. පුද්ගල භාවයේ දුරු වෙනවා වගේම තව පැත්තකින් ලොකු දෙයක් වෙනවා. එක පැත්තකින් පුද්ගල භාවය ඇති කර ගන්නවා තව පැත්තකින් ඒ කියන්නේ අපි යමක ප්‍රකරණයක් ඉගෙනගෙන තියෙනවා. මම යමක ප්‍රකරණයක් දන්නවා. දන්න පුද්ගලයා ඉන්නවා. හදාගෙන තියෙනවා. එක පැත්තකින්. තව පැත්තකින් ඇත්තටම වෙන සිද්ධිය තමයි අපි බාහිරයට කාලාමවරුන්ට තිබුණ ප්‍රශ්නෙට යන්නේ නැතුව ටිකක් නිදීමක් ඇති කරගන්න ගන්නවා. අපි දැන් දැනගන්න ඕන මේ ටික කතා කරලා ඉවර වෙනකොට අපි දුක නෙමෙයි අවබෝධ කරගන්න ඕනේ දුක්ඛ සත්‍යය. ප්‍රහාණය වෙන්න ඕනේ සමුදය නෙමෙයි සමුදය සත්‍යය. දැන් අපේ සමුදය සත්‍ය ප්‍රහාණය වෙන තැනට මාර්ගය කියන්න වෙන්නේ. කෙනෙක් කියනවා නම් තණ්හාව නැතුව ඉන්න තැනට මාර්ගය කියනවා නම් එයා සමුදය නැති කරන්න කියලා කියන්නේ. නමුත් සමුදය සත්‍ය ප්‍රහාණය වෙන තැනට රූපය හම්බෙන්නේ නැති තැනට මාර්ගය කියන්න වෙනවා දැන්. ඒකයි මේ කාරණාවේ තියෙන වැදගත් බව. නුවණක් ඇති කෙනෙකුට මේ හදලා දෙන්නේ චතුරාර්ය සත්‍ය කියන අච්චුව. තමන්ගේ නුවණට නැතිනම් නිර්ණායකයේ මේ හදලා දෙන්නේ. මහා පරිනිර්වාණ සූත්‍රයේදී දේශනා කරානේ යම් දහමක් ඇහෙනවා නම් යම් කෙනෙක් කියනවා නම් මහා ඉෂ්ඨවිරේක හෝ වේවා යම් පිරිසක් හෝ වේවා යම් කිසි කෙනෙක් කියනවා නම් මුළු සංඝයාම හෝ වේවා යම් මතයක් කියනවා නම් ඒ කියන දේ නිකන් පිළිගන්න එපා. චතුරාර්ය සත්‍යයට ගලපලා බලන්න, පටිච්ච සමුප්පාදයට ගලපලා බලන්න කිව්වා. දැන් චතුරාර්ය සත්‍ය දන්නේ කොහොමද? ඒකත් වැරදිලා. ඒකත් වැරදිලා නම් ගලපන්නේ මොකටද? අන්න ඒ ගලපන්න අවශ්‍ය ධර්මතාවය හරියට තියන්න ඕන නිසා තමයි මේ විදිහට මේක තියලා තියෙන්නේ. දැන් මේක අස්සට දෙයක් දාන්න බෑ ආයේ. සම්පූර්ණම ආවරණයි මේ කොටස.
එතකොට ආය මේ අස්සට දෙයක් ඔබන්න බෑ. එතකොට අපේ පෞද්ගලික අදහස් දෙන්න බෑ. සමුදයකුත් තියෙනවා, සමුදය සත්‍යයක් තියෙනවා, දුකක් තියෙනවා, දුක්ඛ සත්‍යයක් තියෙනවා කියවහම අපිට දැන් පෙන්වන්න වෙනවා සමුදයෙන් ඇති කරපු දේ මොකක්ද? සමුදය සත්‍යයෙන් ඇති කරපු දේ මොකක්ද? අපිට දෙපැත්තට පෙන්වන්න වෙනවා. එතකොට ආයේ මේ දෙක අතරට තව දෙයක් බහලන්න පුළුවන් කමක් නැත්තේ නෑ. දැන් ඔය ධර්මතාවික විග්‍රහ කරනකොට මාර්ගයයි නිවනටයි අතරතුරට තව දේවල් දාන්න බෑ. ඇයි? දැන් දුක පිරිසිඳ දකින්න වෙන්නේ දුක්ඛ සත්‍ය පිරිසිඳ දකින්න තැනින්. සමුදය ප්‍රහාණය කරන්න වෙන්නේ සමුදය සත්‍ය ප්‍රහාණ කරන තැනින්. දැන් මාර්ගයේ තීරණය වෙන්නේ කොතෙන්ද? මාර්ගයේ තීරණය කරන්න වෙන්නේ හැම වෙලාවකදීම සමුදය සත්‍ය ප්‍රහාණය වෙන තැනට. ඒක නිසා දැන් Nirodhaye මාර්ගය ඊළඟට කතා කරනවා Nirodho Nirodha Sacchanti. Nirodhe කියන එක නිරෝධ සත්‍යද කියලා අහනවා. නිරෝධ සත්‍යං තපෙත්තා අවශේෂෝ නිරෝධෝ නිරෝධෝ න නිරෝධ සත්‍යං. නිරෝධේ නිරෝධ සත්‍යද කියලා අහනකොට කියනවා නිරෝධය අතහැරලා නිරෝධ සත්‍ය අතහැරලා අවශේෂ යම්තාක් නිරෝධ තියෙනවා නම් ඒ ටික නිරෝධ. හැබැයි නිරෝධ සත්‍ය නෙමෙයි. අපි ගත්තොත් රූපාවචර ධ්‍යාන ලබනවා. මොන ටික නිරෝධ කළා? කාම භූමියේ කාම විතර්ක ආදී දුරු කරලා රූප ධ්‍යාන ලබනවා. ඒකත් නිරෝධයක්. රූප භූමියේ ධ්‍යාන ලබනවා. අරූප භූමියේ ධ්‍යානත් ලබනවා. රූප විතර්ක සම්පූර්ණම දුරු කළා නිරෝධ කළා. ඒ වුණාට ඒක නිරෝධ සත්‍ය වෙලා නැහැ. නිරෝධ සත්‍ය නෙමෙයි හැබැයි. එතකොට දැන් නිරෝධ සත්‍ය කියන එක නිරෝධය කියන එක දැන් අපි ඔය කතා කරගෙන ආපු තැනින්ම අපිට තව හම්බෙන්නත් ඕනේ. අපි දැන් දුක බෙදුවා, සමුදය බෙදුවා, දැන් නිරෝධයත් හම්බෙන්න ඕනේ. දැන් නිරෝධය හම්බෙනව කොතනින්ද? අද අපිට ගොඩක් වෙලාවට හම්බෙන ඇති දෙයක නැති බව තුලින්. ඇති දෙයක නැති බවත් නිරෝධයක් තියෙනවා. ඇති දෙය නැති වෙන ස්වභාවය ගැන නිරෝධයක් කතා කරනවා. ඉන්න අම්මා නැහැ කියන්න උත්සාහවත් වෙනවා. කෙස්ලොම් නියද සම්මාස්නහරයට ඇට මිදුළු වගේ ධර්මතාවයක් තියෙන්නේ. මේ ධර්මතාවය ඇති තැනක දැන් අම්මා කියන බවක් තියෙනවද? නැහැ. ඒක නිරෝධය. හැබැයි නිරෝධ සත්‍ය නෙමෙයි. මොකද නිරෝධය කියනකොට නිවනේ පණිවිඩය ගෙනල්ලා දෙනවා. දැන් මේ අම්මගේ නැති බව නිරෝධය නෙමෙයි. එතකොට අම්මගේ නැති බව ඇයි නිරෝධය නෙමෙයි කියන්නේ? අම්මගේ නැති බව කතා කරන්න අම්මා ඉඳලා තියෙනවා අපිට. අම්මගේ නැති බව කතා කරන්න අම්මා ඉඳලා තියෙනවා. ඉන්න අම්මගේ තමයි නැති බව අදහස් කරන්න කතා කරන්න ගිහිල්ලා තියෙන්නේ. දැන් ඉන්න අම්මා නැහැ කියන්න අපි උත්සාහවත් වෙනවා. ශුන්‍යතාවයත් ওই විදිහටමයි. සත්පුද්ගල භාවයෙන් ශුන්‍යයි කියනවා. මොකෙන්ද ශුන්‍යතාවයේ තියෙන සත්පුද්ගල භාවය මෙතන නැහැ. එතන නැති බව දකිනවා. මේක ඇතුලේ සත්තු ඉන්නවද? හරක්, ඌරොක්, කුකුල්ලෝ වගේ සත්තු ඉන්නවද? මේක ඇතුලේ නැහැ. දැන් අපි නැති බව දකිනවා. ඒ නැති බව දකින්න හේතු වෙලා තියෙනවා මොකද්ද? මේක ඇතුලේ නැති වුණාට එළියේ ඉන්නවා. මේක ඇතුලේ නැහැ. තමන්ගේ මනස තුල එයා උපදව ගන්නවා සත්පුද්ගල භවයෙන් ශුන්‍යයි මේ ලෝකය. හැබැයි සත්පුද්ගලයෝ ඉන්න දෙයට සාපේක්ෂව එයා ශුන්‍යතාවයේ උපදවගෙන තියෙන්නේ. ඒකයි ඒ ශුන්‍යතාවයේ ලෞකිකයි කියලා කියන්නේ. එතන Nirodhe සාක්ෂාත් වෙලා නැහැ. Nirodhe කියන එක හැම වෙලාවකදීම බොහොම සියුම් අනුත්පාද ලක්ෂණයටයි Nirodhe ගැන කතා කරන්නේ. නිවන කියන එක අනුත්පාද ලක්ෂණයට. අනුත්පාද ලක්ෂණය කියලා කියන්නේ හැම වෙලාවකදීම හිත තියන්න දැන් ඔය අපි කතා කරගෙන ආපු තැන දුක්ඛ සමුදය කියන තැනක් කතා කරා. දුක්ඛ සත්‍ය කියන තැනකුත් කතා කළා. දුක්ඛ සත්‍ය පිරිසිඳ දැක්කොත් කෙනෙක් දුක්ඛ සත්‍ය පිරිසිඳ දැක්කොත් දුක්ඛ සත්‍ය පිරිසිඳ දකින්නවා කියන්නේ කොතනද? ඒකයි පළවෙනිම කාරණේ හොඳටම අපිට
ඇති වෙලා තියෙන්න ඕන කියනවන පැහැදිලිම වෙලා තියෙන්න ඕන කියේ දුක්ඛ සත්‍ය පිරිසිඳ දැක්කොත් එයාට ඇති වෙන්නේ මොනක් ටික ගැන නුවණද? හැම වෙලාවකදීම මේ රූපේ ඇති බවට හම්බෙන ගතිය එයා දැකලා තියෙනවා. දුක්ඛ සත්‍ය පිරිසිඳ දකින්න එක තුළ රූපය තියෙනවා කියලා තියෙන රූපේ ඇති බවට හම්බෙන මානසික මට්ටම පිරිසිඳ දැකලා දුක්ඛ සත්‍ය හම්බෙනකොට කොටින්ම කෝප්පේ හම්බෙන තැනකදී එළියේ කෝප්පේ දකින්න නෙමෙයි එයා තමන්ගේ මනස තුල හදාගන්න කෝප්පේ දකින්නවා. දුක්ඛ සත්‍ය දකින්නවා. එතකොට දුක්ඛ සත්‍ය දකින්න මේ ලක්ෂණය තුල එළියේ කෝප්පේ තියෙනවා කියන බව මොකද්ද වෙලා තියෙන්නේ? අනුත්පාදයට ගිහිල්ලා තියෙනවා. එළියේ කෝප්පේ නොහට ගන්න බවට ගිහිල්ලා අනුත්පාදයට ගිහිල්ලා ධාතුවේ කෝප්පේ දකින්න බවට ගිහිල්ලා නැහැ. අනුත්පාදයට ගිහිල්ලා. එයාට කියනවා කෝප්පේ නිරුද්ධ වෙලා. එයාට කෝප්පේ නිරුද්ධ වෙලා. මෙහි හදාගත්ත කෝප්පේ ධාතුවේ දකින්නේ. කෝප්පේ නිරුද්ධ වෙලා. දැන් එළියේ කෝප්පේ තියෙනවා තියෙන කෝප්පෙන් ශුන්‍යයි කියන්න ගියේ නැහැ. එයා දැක්ක කෝප්ප බව හදාගත්තේ මේ පැත්තේ කියලා. මේ පැත්තේ හදාගත්ත කෝප්ප බව දකිනකොට එයාට කවදාවත් එළියේ කෝප්පේ දකින්න පුළුවන්ද? නැහැ. අපි කතා කරපු දෙයටම හිත තියන්න. දැන් අපි කතා කළා මේක කෝප්පේ කියලා අපි දැනගත්තා. අපි ආපු වෙලාවෙ ඉඳන් මෙතන මේ කෝප්පේ තියෙනවා කියලා තියෙන කෝප්පේ දැනගත්තා. දැන් ආපු වෙලාවෙ ඉඳන් තියෙන ටික ගෙනල්ලා දුන්නේ කොතනටද? කොතනින්ද? මනසේ. මොකක් වැය වුණු තැනද? වර්ණ සටහන වැය වුණු තැනක නැතිනම් මේ ආලෝක සංඥාව වැය වුණු තැනක මෙතෙන්ට ආලෝකේ පතිත වෙලා පරාවර්තන ආලෝකයක් පතිතුන ආලෝකේ ආය ඇති වෙන්නේ නැහැ. ඒක නිරුද්ධ නාමය. මේ වැය වුණු තැනක කෝප්පේ මනස තුලින් ගෙනල්ලා දුන්නා. ආපු වෙලාවෙ ඉඳලා තිබ්බා කියලා රැස් කරගත්ත කෝප්පේ ගෙනල්ලා දුන්නා. දැන් රැස් කරගත්ත මේ කෝප්පේ හැම වෙලාවකදීම යම් කෙනෙක් දුක්ඛ සත්‍ය රැස් කරගත්ත මනස තුල හදාගත්ත කෝපේ දුක්ඛ සත්‍ය දුක පිරිසිඳ දකින්නවා. කෝප්පේ හදාගන්නේ මේ පැත්තේ කියලා දකින්නවා. දුක ඇති කරගන්න තැනට යනකම් කෝප්පේ ධාතුව පැත්තට දාන්නේ. එයා දුක්ඛ සත්‍ය කියන තැනින් අල්ල ගන්නවා. දුක්ඛ සත්‍ය පිරිසිඳ දකින්නවා. මෙහිමයි කෝප්පේ උපදව ගත්තේ. දැන් මෙහි කෝප්පේ නිරුද්ධ වෙන බව දකින්නවා. දැන් මෙහි කෝප්පේ ඇති වෙලා මෙහි කෝප්පේ නිරුද්ධ වෙන බව දකින්න එයාට මොකද්ද සිද්ධ වෙන්නේ? ධාතුව පැත්තේ කෝප්පේ නූපදිනවා. ඒක උපදින්නේ නැහැ. ධාතුව පැත්තේ කෝප්පේ තියනවා කියන බව නූපදින බවට ගිහිල්ලා. අන්න ඒකට කිව්ව නිරෝධ සත්‍යය. කෝප්පේ නිරුද්ධ කරා. ආය හටගන්නේ. ඒ කෝප්පේ ආය එළියේ ධාතුව පැත්තේ ආය කෝප්පේ හැදෙන්නේ නැහැ යාට. කෝප්ප උපදින බවෙන් නිදහස් වෙලා. එතකොට එයා මේ රූප උපදින බවෙන් නිදහස් වෙලා. ඒක එයා රූපෙන් මිදිලා කියලා කියන්නේ. එයා නාම ධර්මතා ටික ගැනම නුවණයි. වොන්සියන් කාරණය නිරෝධ සත්‍ය කියන තැන. හැම වෙලාවකදීම කෝප්පේ උපදින බවෙන් එයා නිදහස් වෙලා. කෝප්පේ නූපදින බවට කියලා. ඒකයි නිරෝධ සත්‍ය කියලා කිව්වේ. නිරෝධයක් පනවනවා කෝප්පේ නැති බවත් පනවනවා. හැබැයි ඒ කෝප්පේ හම්බුන තැන දුක පැනෙවුවා, සමුදය පැනෙවුවා, නිරෝධයක් පනවනවා. තියෙන කෝප්පේ නැති වෙන බව නිරෝධය. අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට ඒක දකින්නේ සතර මහා භූතය ගැන හිතලාද? දැන් මෙතන තියෙන කෝප්පේ සතර මහා භූතයන්ගෙන් හැදුනා. සතර මහා භූතේවත් ඇති බවට හම්බෙන්න පුළුවන් කමක් නැහැ එතන. එතන එතන පුද්ගල භාවයේ නූපදින තැන නේද? එතන පුද්ගල භාවයේ නූපදින තැන හැම වෙලාවෙම කෝප්පේ හම්බෙන්නේ නැති බවට ගිහිල්ලා අපිට එතකොට. එතකොට කෝප්පේ හම්බෙන්නේ නැති වෙන්නේ හැම වෙලාවකදීම කෝප්පේ හම්බෙන තැන තියෙන පුද්ගල භාවයේ පිරිසිදු දැක්කොත්. මෙහි හදාගත්ත කෝප්පේ දැක්කොත්. එතකොට මෙහි හදාගත්ත කෝප්පේ ඉතුරු නැතුව නිරුද්ධ වෙන බව දැක්කොත් මෙහි කෝප්පේ කියලා හිතාගත්ත විඥානයේ නිරුද්ධ වීම මේ දකින්න වෙන්නේ අපිට. නැතිනම් පංච උපාදානස්කන්ධේ උදේවැය මේ දැක්කේ අපි. එතකොට පංච උපාදානස්කන්ධේ උදේවැය මේ පැත්තෙන් හම්බෙනකොට කෝප්පේ එළියට ඇඟිල්ල දික් කරන්නේ. දැන් තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මම කෝප්පේ දැක්කට හදාගන්නේ මනසේ. එතකොට මනසෙන් හිතන්න ඕනේ දැන් මනසෙන් හදාගන්නේ පුද්ගලයානේ. අන්න ඒ පුද්ගල භාවය හොඳට දැක්කනම් ඒ පුද්ගල භාවයේ නිරෝධය දැක්කනම් එළියෙන් කෝප්පේ දකින්නේ. එතකොට එළියේ කෝප්පේ තියෙන බව අනුත්පාදයට ගිහිල්ලා නූපදින බවට ගිහිල්ලා. එයාට එළියෙන් කෝප්පේ හටගන්නේ. ඒකට කියනවා නිරෝධ සත්‍ය කියලා.
දැන් එයාට සමුදය සත්‍ය පණවන්න තැනක් නැති වෙලා. කෝප්පේ එළියට පණවන බවට නම් ඇති බවට ගන්න බව තුලම නම් සමුදය සත්‍ය පැනෙන්නේ. දැන් සමුදය සත්‍ය පිහිටා හිටින්න භූමිය නැහැ. සමුදය සත්‍යයට තැන නැහැ යාට. ඒක තමයි නිරෝධ සත්‍ය හැම වෙලාවකදීම කෝප්පේ අනුත්පාදයට ගිහිල්ලා. එතකොට දැන් නිරෝධ දෙක පැහැදිලිද? දුක් දෙක පැහැදිලි කළා දුකයි දුක්ඛ සත්‍යයි, සමුදය පැහැදිලි කළා සමුදයයි සමුදය සත්‍යයි, නිරෝධය පැහැදිලි කළා නිරෝධයයි නිරෝධ සත්‍යයි. එතකොට නිරෝධ සත්‍යං නිරෝධ හොති. නිරෝධ සත්‍ය කියන්නේ නිරෝධයේද? නිරෝධ සත්‍ය කියන්නේ ලොකු කෝප්පයක්. සත්‍ය කියන්නේ ඒකට දාන්නේ. අන්න හරි. නිරෝධ සත්‍ය කියන්නේ ලොකු දේ. නිරෝධය කියන්නේ පොඩි එක ඇතුළට දාන එක. එතකොට නිරෝධ සත්‍ය නිරෝධයේද? ඔව්. ඔව්. අන්න තේරුණා. හරියට තේරුණේ නැහැ. තව පාරක් අහන්න ඕනේ හරියට. මග්ගෝ මග්ග සත්‍යං ඊළඟට මාර්ග සත්‍ය තියෙනවා. මාර්ගය මාර්ග සත්‍යද කියලා අහනවා. මග්ග සත්‍යං තපෙත්තා අවශේෂෝ මග්ගෝ නමග්ග සත්‍යං. මාර්ග සත්‍ය අතහැරලා අවශේෂ මාර්ගයක් තියෙනවා නම් ඒක මාර්ගය. හැබැයි මාර්ග සත්‍ය නෙමෙයි. මාර්ගය මාර්ග සත්‍යද කියලා අහනවා. මාර්ග සත්‍යද? නමුත් මාර්ග සත්‍ය නෙමෙයි. රූපේ පිනිස වඩන මාර්ගයක් තියෙනවා. අරූප භවයේ පිනිස වඩන අරූප මාර්ගයක් තියෙනවා. කාම භවයේ පිනිස වැඩෙන කාම මාර්ගයක් තියෙනවා. මේ තුන් භවය අනුව යන මාර්ග තුනක් තියෙනවා. මේ මාර්ග ටික ඔක්කොම මාර්ග සත්‍ය නෙමෙයි. මාර්ග සත්‍ය නෙමෙයි. එතකොට දැන් අපි ඔය කතා කරගෙන ආපු න්‍යායයටම දාලා බැලුවොත් නිරෝධයක් නෑ සම්පූර්ණයෙන් ඒවැ. මෙතන කෝප්පේ ඇති බවට හම්බෙන එකේ ඇති බවට හම්බෙන කෝප්පේ නැති බව දකින්න මාර්ගෙකුත් තියෙනවා. අද අනිත්‍ය බලන්න යනකොට මේ කෝප්පේ අනිත්‍ය බලන බව තුල ඇති වෙන සම්මාදිට්ඨියකුත් තියෙනවා. ලෞකිකව සම්මාදිට්ඨිය පැනෙවුවා. මේ කෝප්පේ නැති වෙලා යන බව, කෝප්පේ අනිත්‍ය සාක්ෂාත් කරන බව, කෝප්පේ නැති වෙන බවත් අනිත්‍යයක්. නැති වෙන බවක්. හැබැයි අර Nirodhe සාක්ෂාත් කරන තැන නෙමෙයි. මේ කෝප්පේ අනිත්‍ය දකින්න බව මාර්ගය. හැබැයි මාර්ග සත්‍ය නෙමෙයි. මාර්ග සත්‍ය කොතනද? දුක්ඛ සත්‍ය පිරිසිඳ දකින්න තැනට පෙන්වන සම්මාදිට්ඨිය. තමන් තුල හදාගත්ත පුද්ගල භාවයේ පෙන්වන තැනට හදාගත්ත දෙයට කියනවා මාර්ග සත්‍ය. එතනින් මෙහා කොතෙකුත් මාර්ග තිබ්බත් ඒ සියලු මාර්ග ටික මාර්ග හැබැයි මාර්ග සත්‍ය නෙමෙයි. ඒක නිසා මග්ගෝ මග්ග සත්‍යන්ති මාර්ග සත්‍යද කියලා අහනකොට කියනවා මග්ග සත්‍යන්ට අපිට මාර්ග සත්‍ය අතහැරලා අවශේෂ මාර්ග හැබැයි නමග්ග සත්‍යම් මාර්ග සත්‍ය නෙමෙයි. මග්ග සත්‍යම් මග්ගෝ චේව මග්ග සත්‍යංච. මාර්ග සත්‍ය මාර්ගයක් වෙනවා, මාර්ග සත්‍යයක් වෙනවා. මාර්ග සත්‍ය ඒක මාර්ග සත්‍ය කියන එකත් මාර්ගයක්. මාර්ග සත්‍යයක් වෙනවා, ඒක මාර්ගයක් වෙනවා. හැබැයි මාර්ගයේ මාර්ග සත්‍ය නෙමෙයි. මග්ග සත්‍යම් මග්ගෝති. මග්ග සත්‍ය මගද කියලා අහනවා. මාර්ග සත්‍ය මාර්ගයේද කියලා අහනවා. මාර්ග සත්‍ය මාර්ගය. මාර්ග සත්‍ය මාර්ගය. මාර්ග සත්‍ය මාර්ගය. එතකොට ඔන්න ඕක අනුලෝම වාරය. අනුලෝම වාරය කියන කොටස. අනුලෝමයි කියලා කියන්නේ හැම එකකට එකක් අනුලෝමයි. දුක දුක්ඛ සත්‍යද කියලා අහනකොට දැන් දුක අනුලෝම වාරය. ඒකට උත්තරේ තමයි දෙන්නේ අනුලෝමව. දුක දුක්ඛ සත්‍යද අහන ප්‍රශ්නෙට ඒ විදිහට උත්තරේ දෙනවා. ඒ කියන්නේ අනුලෝම වාරයේ තේරුම් ගන්න ඕන නම් අනිත් වාරයේ කියන්නම් ප්‍රත්‍යනික වාරය නැතිනම් පච්චනික වාරයේ දෙවෙනි එක. ඒක කියනවා න දුක්ඛං න දුක්ඛ සත්‍යං. ඒකම අනිත් පැත්තට කියනවා න දුක්ඛං දුක නොවන දේ දුක්ඛ සත්‍ය නොවේද? ඉස්සෙල්ලා කිව්වනේ දැන් පළවෙනි
කොටසදී අපි කිව්වා දුක දුක්ඛ සත්‍යද කියලා ඇහුවා. දැන් මේකෙදී අහනවා නදුක්ඛං දුක නොවන දේ දුක්ඛ සත්‍ය වෙන්නේ නැද්ද? දුක නොවන දේ දුක්ඛ සත්‍ය වෙන්නේ නැද්ද? දැන් නැහැ කියන එක දාලා අහනවා. දැන් අනුලෝමයි කිව්වේ අරක නැහැ කියන එක නැහැ. මේක තියනවද? මේක මෙහෙමද කියලා අහනවා. මේක නැති පැත්තෙන් අහනවා. පච්චනික නැහැ කියන ප්‍රත්‍යය දාලා අහනවා. මේක නැද්ද කියලා. ඒකට කියනවා පච්චනික වාරය කියලා. දැන් පච්චනික වාරය කරන්න ගියොත් අපිට වෙලාම තියෙනවා. අනුලෝම වාරය අපි දැන් කරපු කොටස. දැන් අපි කරපු කොටස පළවෙනිම අනුලෝම කොටසේදී පැහැදිලි කරපු ටික පැහැදිලිද හොඳටම? ඒ අනුසාරයෙන් ප්‍රශ්න තියෙනවද? ඒ ටිකේ මොනවා හරි ප්‍රශ්න සහගත තැන්? දුක පැහැදිලි දුකයි දුක්ඛ සත්‍යයයි මූලික වශයෙන් අපි පැහැදිලි කරගත්ත දේ සමුදයයි සමුදය සත්‍යයයි මාර්ගය නිරෝධයයි නිරෝධ සත්‍යයයි මාර්ගයයි මාර්ග සත්‍යයයි. එතකොට දැන් අපිට මේ තුල හම්බෙලා තියෙන්න ඕනේ දුක සමුදය නිරෝධය මාර්ගය කියලා හතරකුත් දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය මාර්ග සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය කියලා හතරකුත්. එතකොට පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියන තැන හැම වෙලාවකදීම විග්‍රහ කරේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය මාර්ග සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය කියන මේ සත්‍ය හතර. එතකොට ලෝකේ ගොඩක් වෙලාවට අද ප්‍රහාණය කරන්න හදන දුක නැති කරන්න කියලා අද ප්‍රහාණය කරන්න කියලා හදන බොහෝ විට විස්තර වෙන තැන් ටික හැම වෙලාවකදීම දුක සමුදය නිරෝධය මාර්ගය. දුක්ඛ සත්‍ය නෙමෙයි දුක. දුක ප්‍රහාණය කරන්න හදනවා. ඒකෙත් අඩු වැඩි බව තියෙනවා. මොකක්ද අඩු වැඩි බව? අපේ ජීවිතයේදී අපි දුකම ප්‍රහාණය කරන්න හදනවා. කාම ලෝකේ ස්වභාවය මොකද්ද? ඔක්කොටම සාධාරණ වෙන්න බෑනේ. තේරුණාට අනිත්‍යයට සාධාරණ වෙන්න බෑ. කාම ලෝකයේ ස්වභාවය මොකද්ද? දුක නැති කරන්න හදන බව. අපි කැමති මොකටද? දුක නැතුව ඉන්න. අපි උත්සාහවත් වෙන්නේ හැම වෙලාවකදීම දුක නැති කරන්න. අපි දන්නවා දුක ප්‍රශ්නයක් කියලා දැන් හදන්නේ දුක නැති කරන්න. ඒකයි වටපිට බලන තැන ඉඳලා අපි කරන්නේ දුක නැති කරන්න හදන එක. ඉඳගෙන ඉඳලා කකුල රිදෙනවා. ඉඳගෙන ඉන්න ගමන් කකුල හෙන්නින් සැරේ දිගාරිනවා. හරි? රිදීම නැති කරන්න දුක නැති කරා වුණා. දැන් දුක නැති කරන්න ගත්ත දේ මොකද උනේ? දැන් කකුල දිගෑරිය හැම වෙලෙම දිග කරගෙන ඉන්න පුළුවන්. ටිකක් වෙලාවකට ආයෙ රිදෙනවා. ආයෙ ඉරියව් වෙනස් කරනවා. දැන් මේ කරේ මොකද්ද? දුක නැති කරන්න හැදුවා දුකකින්. දැන් අපි කෙලින්ම දුක නැති කරන්න. ඒක තමයි ලෝකේ ස්වභාවය. ඒ නිසා අපේ දර්ශනය හැදිලා තියෙන්නේ අද දුක නැති කරන තැනින්. ඒක නිසා අපි දන්නවා සල්ලි නැති එක දුකයි, සල්ලි මිල මුදල් නැති එක, ගෙවල් දොරවල් යාන වාහන නැති එක දුකයි. දැන් දුක නැති කරන්න අපි මොකද කරන්නේ? දුක් විඳගෙන දුක හොයනවා. දුක නැති කරන්න දුක් විඳගෙන දුක හොයනවා. ඒක නෙමෙයිද කරන්නේ? දුක් විඳගෙන දුක හොයනවා. අනේ අනකන් සල්ලි හොයලා අලුත් කාන් ගන්නවා. එතකොට හැම වෙලාවකදීම දැන් දුක විඳගෙන අපි තවත් දුකක් හොයනවා. දුකට ප්‍රතිකර්ම සපයන්නේ මොකකින්ද? තවත් දුකකින්. දුකට ප්‍රතිකර්ම සපයන්නේ තවත් එක දුකකින්. ගයක් නැති බව මොකද්ද? දුක. ඒකින්ද මොකද කරන්නේ? ලොකු ගයක් හොයන්න දුක් විඳිනවා. දුක් විඳලා ලොකු ගයක් හදනවා. දැන් ගේ ඇති බව තුල අපිට ප්‍රශ්න විසඳුණාද? දැන් ගේ ඇති බව තුල දුක් විඳින්නේ නැද්ද? දැන් ගේ තියෙනවා. ඇති කරගත්ත ගේ මේන්ටේන් කරන්නයි ණය ගෙවන්නයි දැන් දුක් විඳින්නේ නැද්ද? දැන් ඒකට දුක් විඳිනවා ඊට පස්සේ. ඊට පස්සේ ඒ ගේ වෙනස් වෙනකොට දුක එන්නේ නැද්ද? ඒත් එනවා. අඩුම තරමේ එච්චර හොඳ ගයක් තියෙනකොට ඒ ගෙදර අතහැරලා දාලා මැරිලා යන්න වෙන එක ගැන හරි කොහෙන් ගියත් දුකෙන් තමයි කෙලවරක් වෙන්නේ. ඒක හොඳමයි හැමදාම සැපමයි කියලා හිතුවත් අතහැරලා දාලා යන්න හරි දුකයි. එතනින් හරි දුක් විඳින්න වෙනවා. එතනින් හරි අතහැර ගන්න බැරි වෙනවා. ඒක ඊට වැඩිය භයානකයි. පෙරේතේ කියලා ඉපදෙනවා. ඒක නිසා ඒක ඊට වැඩිය භයානකයි. ඒක මිත්‍යා ප්‍රතිපදාව නේද? ඒක මිච්ඡා ප්‍රතිපදාව. හැම වෙලාවකදීම අපේ ජීවිතය තුළ තියෙන මිච්ඡා දිට්ඨිය ඒක. අපේ දර්ශනය වැරදිලා. අපි දකින්නේ දුක නැති කරන්න මේ හදන්නේ. දුක නැති කරන්න ගන්නෙ මොකද්ද? තවත් දුකක් ගන්න. දුක නැති කරන්න දුකෙන් දුක නැති කරන්න හදනවා. ගින්දර අරගෙන නොපිච්චි ඉන්න හදනවා.
ගිනි ගොඩේ ඉඳලා පිච්චෙනවා. පිච්චෙන එකෙන් මොකද කරන්නේ? වතුර කියලා ගින්දරම දාගන්නවා. තවත් පිච්චෙනවා. එතකොට දැන් මෙන්න මේ කාරණාව අපේ දර්ශනීය පැත්තෙන් වැරදුණු තැන. ඕක දැකලා කෙනෙක් ලෝකේ දැන් දුකට දුකෙන් ප්‍රතිකර්ම කරන්න හොඳ නැහැ. ඒක නිසා මොකද කරන්න ඕනේ? දුක ඇති වුණු හේතුව හොයනවා. දුක ඇති වුණේ තණ්හාව නිසා. එයා දකින්නවා දැන් සමුදය සත්‍ය නෙමෙයි සමුදය ළඟින් අල්ල ගන්නවා. දුක දැක්කා. දැන් සමුදය කියන තැනින් අල්ල ගන්නවා. සමුදය කියන තැනින් අල්ලගෙන දැන් තණ්හා නොකර ඉන්න බලනවා. දැන් එයා මෙනෙහි කරනවා. මොකද්ද? ගෙදෙට්ට ආස කරන්න හොඳ නැහැ. ගෙදර කියන එක කැඩිලා බිඳිලා අනිත්‍ය වෙලා යන දෙයක්. ඒක නැති වෙලා යන දෙයක්. මේවා මේ තිබුණට විනාශ වෙලා යනවා. මේකට කැමති වෙන්න හොඳ නැහැ. මේකට ආස කරන්න හොඳ නැහැ. දැන් එයා හදනවා තණ්හාව නැති කරන පැත්තට යන්න. දැන් එයාට පුළුවන් තණ්හාව නැති කරන්න ක්‍රම දෙකක් තියෙනවා එයාට. එකක් තමයි එක ක්‍රමයකින් තණ්හාව නැති කරන්න පුළුවන් තණ්හාව ඇති වෙන දේ නැති කරලා. එයා සූදානම් වෙනවා එතකොට gedara අයින් කරලා දාන්න. gedara අයින් කරලා දාන අපෝ ඕව හොඳ නෑ. ඔකෙන් දුක එනවා. මං කියන්නේ අර කවුද? කෝරක්කත්තික කලාවක්. කෝරක්කත්තික කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ කුක්කුර වෘතයේ සමාදන් වුණ කෙනෙක්. කුක්කුර වෘතයේ සමාදන් වුණ එයා රූපේ දුකයි කියලා දැක්ක. දැන් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව රූපෙන් දුක එන බව දැකලා එයා දැන් හැදුවත් දුක ඇති වෙන ක්‍රමේ නැති කරන්න. දැන් තණ්හාව නැති කරන්න හදනකොට දැන් එයාට හම්බ වෙනවා රූපේ තිබුණොත් තණ්හා කරනවා. gedara තිබුණොත්. ඒකින්ද එයා මොකද කරේ? gedara අයින් කරා. රූපය අයින් කරා. සද්දය ඇහෙනකොට තණ්හාව ඇති වෙනවා. දැන් මොකද කරේ? සද්දය අයින් කරා. මිහිරි සද්දය අයින් කරා. ගන්ධය එනකොට තණ්හාව ඇති වෙනවා. ගන්ධය අයින් කරා. බල්ලෙක්ගේ පැවැත්මට වැටුණා. මේ තුල පුළුවන් මේ දේ නැති කරලා දුක නැති කරන්න. දැන් එයා ඔන්න දුක නැති කරන්න එයාගේ ප්‍රතිපදාව හොයාගත්තා. ඊට පස්සේ ඕකම ඉතින් අපේ ජීවිතේට ගැලපෙන මට්ටම් තියෙනවා ගල්ප ගන්නවා. දුක නැති කරන්න කියලා අපි මොකද කරන්නේ? භාවනා කරනවා. අපි භාවනා කරනවා. දැන් අපි හදන්නේ මොකද්ද? දුක නැතුව තණ්හාව නැති කරගන්න මේ හදන්නේ. තණ්හාව නැති කරගන්න හදනවා. දැන් අරයා gedara දුරු කරන්න හැදුවා වගේ දැන් බැලුම් බෝලේ වතුර යට ඔබනවා වගේ අපි හදනවා දුක නැති කරන්න. මොකද පොඩ්ඩක් පැත්තකට පැනලා ගිහිල්ලා බලනවා ඉඳගෙන ඉඳලා බලනවා දුක නැතුව ඉන්න. හරියනවද? නෑ. එළියට බහැපු ගමන් ආයෙ ඇති වෙනවා. එළියට බහැපු ගමන් ආයෙ ඇති වෙනවා. ඉතින් කියනවා ස්වාමීන් වහන්සේ ගෙදර ඉඳලා හරි අමාරු වෙන එක වඩන්න මේ ගෙදර ඉඳලා පැය මෙච්චර ගාණක් භාවනා කරලා ආපහු සමාජයට වැටිච්ච ගමන් පොඩ්ඩක් එහෙට මෙහෙට ගියපු ගමන් ඔක්කොම ඉවරයි කරපු ටික. ඇයි? ගත්ත තැන වැරදි ප්‍රතිපදාව. ගත්තේ කොතනින්ද? කෙලින්ම දුක නැති කරන්න ගිහිල්ලා දුක නැති කරලා සමුදය නැති කරන්න ගියා. නැති කරන්න ගත්ත ප්‍රතිපදාව මොකද්ද? බාහිරින් නැති කරන පැත්ත ගත්තා. වස්තුව පැත්තෙන් මේ නැති කරන පැත්ත ගත්තේ. ඒ දේ තියෙනවා. තියෙන දෙයට තණ්හා නොකර ඉන්න ඕනේ අපි. අනේ තියෙන දෙයට තණ්හා නොකර ඉන්න ඕනේ කියන අනේ තණ්හා නොකර ඉන්න බව වැරදි. එතෙන්ට කිව්වේ නෑ. තියෙන දේ දුරු කරන්න කිව්වෙත් නෑ. තියෙන දෙයට තණ්හා නැතුව ඉන්න කිව්වෙත් නෑ. මොකද සමුදය සත්‍යයක් නැති කරන්න කිව්වේ නෑ බුදුරජාණන් වහන්සේ. සමුදයවත් නැති කරන්න කිව්වේ නෑ. එතකොට තියෙන දේ නැති කරන්න ගිහිල්ලා හරියන්නේ නෑ. ඒක නිසා තමයි අර පහුගිය කාලේදී ආරණ්‍ය ප්‍රශ්නයක් වුණා. ආරණ්‍ය කියන්නේ දැන් තියෙනකොට කුටි හදලා තියෙන ඒ වලට ඔය අන්‍යාගමික ප්‍රශ්නයක් ඇවිල්ලා ඉතින් පහුගිය කාලේ පත්තරේ දාලා තියෙනවා ලබනෝරු කන්දේ හෝටලයක් හදනවා කියලා. එහෙම දාලා තිබුණා. කුටි කීපයක ෆොටෝ දාලා මේ ලබනෝරු කන්දේ රෙස්ටුරන්ට් එකක් හදලා මේ හෝටල් හදනවා කියලා. ඉතින් කීප දෙනෙක් ගමේ කීප දෙනෙකුත් ආව බලන්න වන සංරක්ෂණයේ මාතෘත් එක්ක දැන් හෝටලෙදි බලන්න. ඊට පස්සේ මට ඇවිල්ලා එක මහත්තයෙක් කියලා එක්කන් ගියා කුටි පෙන්නන්න කියලා. මොකද AC කරලා එහෙම කුටි තියනවා කියලා. මං කෝ හම්බුනොත් මටත් පොඩ්ඩක් කියන්නකෝ කියලා. මොකද මහත්තාම දැකලා නැහැ හම්බුනොත් මටත් කියන්න කියලා. ඉතින් ගිහිල්ලා බලලා ආවා තිබුණේ නැහැ කිව්වා. ඉතින් දැන් මම ඒත් කල්පනා කරලා අපි හිතමු හරි AC කරලා තිබ්බා කියමුකෝ. දැන් AC කරපු කුටියක් ප්‍රශ්නේ තියෙන්නේ කාටද?
කුටිය ඇත්ත වෙලා කුටිය දුරු කරන්න හදන කෙනාට නෙමෙයිද? දැන් දුක නැති කරන්නේ එයා හදන්නේ කුටිය දුරු කරලා නෙමෙයි. කුටිය දුරු කරලා දුක නැති කරන්න හදන කෙනා. කෙනෙක් හිතනවා නම් එතන ඉඳලා භාවනා කරන්න බෑ, ගහක් යට ඉඳලායි භාවනාව හොඳටම හරියන්නේ කියලා හිතනවා නම් එයා ගහ යට උපාදාන කරගෙන. කුටිය ගැටිලා ගහ යට උපාදාන කරගෙන. කෙනෙක් හිතනවා නම් හොඳටම හදපු කුටිය එකයි ඉන්නෝනේ ගහ යට අපෝ ඔය යට ඉඳලා කරන්න බෑ කියනවනේ. එයා කුටිය උපාදාන කරගෙන. ඔය පැත්තෙන් ගිහිල්ලා බෑ දුක නැති කරන්න. ඇයි අපිට ගහ හම්බෙන්නත් බෑ කුටිය හම්බෙන්නත් බෑ. අපිට දෙකම ඇත්ත නොකර ගන්න මට්ටමකිනුයි අපිට මිදෙන්න වෙන්නේ. කුටිය ඇත්ත නොකර ගන්න කෙනෙකුට ජේතවනාරාමයට ලක්ෂයක් වටිනා පාපිස්ස දාන්න තැනක් තිබුණේ නැහැ. කකුල් හොදන තැනටයි දැම්මේ. එච්චර වටින දේවල් තිබිලා බුදුරජාණන් වහන්සේ කිව්වද ඔය ඔක්කොම අයින් කරලා ගස් යට ඉන්නයි කියලා? කිව්වේ නැහැ. ඇයි බුදුරජාණන් වහන්සේ වස්තුව ප්‍රහාණය කරන්න කිව්වේ නැහැ? වස්තුව ප්‍රහාණය කරන්න කිව්වෙත් නැහැ. වස්තුවට තියෙන තණ්හාව ප්‍රහාණය කරන්න කිව්වෙත් නැහැ. කුටියට තියෙන තණ්හාව ප්‍රහාණය කරන්න කිව්වෙත් නැහැ. කුටිය නැති කරන්න කිව්වෙත් නැහැ. පෙන්නුවේ එක තැනකින්. ලෝකය දැන් දුක නැති කරන්න හදන තැන් දෙක තමයි ඕක. එක්ක ලෝකෙට පුළුවන් කුටියම නැති කරලා දාන්න පුළුවන්. එක්ක දැන් කුටිය තියෙනවා අපෝ කුටියට තණ්හා කරන්න හොඳ නැහැ. කුටිය තියෙන ඒක නිසා මම ගහක් යටට වෙලා ඉන්නවා. ඇයි කුටියට ගියොත් තණ්හා කරන්න වෙනවා. ඒක නිසා කුටියට තණ්හා කරන්නේ මම ගහක් යට ඉන්නවා. දැන් තණ්හාව නැති කරන්න ලෝකයේ ක්‍රම දෙකක් හදාගෙන තියෙනවා. ওই ක්‍රම දෙකටම තණ්හාව නැති කරන්න බෑ. පුළුවන් తాවකාලිකව යටපත් කරන්න. හරියට බැලුම් බෝලයක් යට ඔබාගෙන ඉන්නවා වගේ. යම් කිසි දවසක ඇති බවට කුටිය හම්බෙනවා නම් හම්බෙන කුටියේ තණ්හාව වැස ගන්නවා. ඒක නිසා අපිට සිද්ධ වෙනවා ඇති වෙන බව නැති කරන්න. ඇති වෙන බව නැති කරන්න යනකොට අපිට සිද්ධ වෙනවා දුක්ඛ සත්‍ය කියපු තැනට හිත තියන්න. අපිට ඇහැ පිරිසිඳ දකින්න වෙනවා. කය පිරිසිඳ දකින්න වෙනවා. මෙතන මේක ඇතුළට ඇවිල්ලා ඉන්න ඕගොල්ලෝ කවුරුත් මේ ශාලාව විඳිනවද? ශාලාව විඳින්න පුළුවන් කමක් නැත්තේ. ඇහැට ගැටෙන අනාත්ම වර්ණ සටහන අරබය තමන්ගේ මනසම විඳිනවා මිසක කයට ගැටෙන ස්පර්ශය අරබය කාය සංපස්සේම විඳිනවා මිසක කාටවත් පුළුවන්ද එතනින් එහා දෙයක් විඳින්න පුළුවන් කමක් නැහැ. ඕගොල්ලෝ හොඳට හදපු ඕගොල්ලෝගේ ගෙදරට ගිහිල්ලා ගෙදර විඳිනවා කියලා මොකද්ද කරන්නේ? කාය සංපස්සයක් දැනෙන තැනකදී අනිත් මුළු ගෙදරම හිතින් උපද්දගෙන මේ ගෙදර මෙතන සැපයි කියලා කියනව නෙමෙයිද? අනිත් මුළු ගෙදරම සංඥාව හිතින් නෙමෙයිද ගෙනල්ලා දුන්නේ? ඒක මනසේ හැකියාව. ඒ ටික මනෝමය සතුටක් ඕගොල්ලෝ විඳින්නේ කායික සතුටක් නෙමෙයි. ඇහැට පෙනෙන අනාත්ම වර්ණ සටහනේ හොඳ ගයක් හදාගෙන විඳින්නේ. තමන්ගේ මනසමයි හොඳ ගෙදර කියලා ඔය විඳින්න හදන්නේ. කෙනෙක් දැක්කනම් තමන්ගේම මනසෙන් හොඳ ගේ හදාගෙන විඳින මේ ලාමක සතුටින් නිදහස් වෙන තැනකට ප්‍රතිපදාව වඩනවා නම් අන්න එයා ගහමුලිනුත් මිදිලා කුටියනුත් මිදිලා. දැන් එයාට මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. එයාට ගහමුලත් සමාන හිතින් ඉන්න පුළුවන්, කුටියේ සමාන හිතින් ඉන්න පුළුවන්. හැබැයි ඔය දෙක ප්‍රශ්නයක් වෙනවා නම් කෙනෙකුට ගහමුලේ ඉන්න එක ප්‍රශ්නයක් වෙනවා නම් කුටිය හරි ප්‍රශ්නයක් වෙනවා නම් අන්න දැනගන්න ප්‍රතිපදාව වැරදිලා අපි ප්‍රහාණය කරන්න හදලා තියෙන්නේ දුක්ඛ සත්‍ය පිරිසින දැකලා සමුදය සත්‍ය ප්‍රහාණය කරන්න නෙමෙයි හදලා තියෙන්නේ. අපි හදලා තියෙන්නේ දුක දැකලා එක්ක සමුදය ප්‍රහාණය කරන්න ගිහිල්ලා නැත්නම් දුක ප්‍රහාණය කරන්න ගිහිල්ලා. අන්න එහෙම වුණොත් අපිට කුටියේ ප්‍රශ්නයක් නැත්නම් ගහමුල ප්‍රශ්නයක්. අපිට දුක්ඛ සත්‍ය දැකලා සමුදය සත්‍ය ප්‍රහාණය කරන්න යන කෙනාට කුටියේ ප්‍රශ්නයක් වෙන්නත් බෑ, ගහමුල ප්‍රශ්නයක් වෙන්නත් බෑ. එයා හැම වෙලාවකදීම දුක්ඛ සත්‍ය හම්බෙන්නේ Taman තුල උපද්දගත්ත කුටිය කියන තැන නම්. Taman තුල උපද්දගත්ත gedara කියන තැන නම් දුක්ඛ සත්‍ය Tamanගේ මනස තුල උපද්දගත්ත ධර්මතාවය දකින කෙනාට සමුදය සත්‍ය හම්බෙන්නේ මේ Tamanගේ මනස තුල උපද්දගත්ත gedara කියන සංඥාව එළිය පැත්තට දාන එක. කයට ගැටෙන ස්පර්ශයට මුළු gedarakම ස්පර්ශයක් හදලා දෙන එක. gedaraka විතරක් නෙමෙයි. අතට දැනෙන ස්පර්ශයට මුළු gedaraka වගේම අඩි 5ක 6ක ඇඟක මේ අතේ මෙන්න මෙතෙන්ටයි ස්පර්ශුනේ කියලා අඩි 5ක 6ක ඇඟකුත් එක්කම ඇත්ත කරලා දීලා තියෙනවා. අන්න ඒ ස්පර්ශය ඇත්ත වුණ බවට
ගියොත් කෙනෙක් එතෙන්ට තණ්හාව පිහිටියා. එතකොට ඒක සමුදය සත්‍ය මිසක සමුදය මිසක සමුදය සත්‍ය වෙලා කෙනෙක් දැක්කොත් ඒ අරඹය තමන්ගේ මනස තුල උපද්දගත්තු ධර්මතා ටික. එයා එතකොට සමුදය සත්‍ය කියන තැනින් අල්ලගෙන එයා බාහිර ධාතුවට පතිත කරන්න යන්නේ. බාහිර ධාතුවට පතිත කරන්න නොයනකොට ධාතුවේ එයාට ගෙවල් හම්බෙන්නේ නැහැ. ධාතුවේ කුටි හම්බෙන්නේ. ධාතුවේ කුටි නූපදින බවට ගිහිල්ලා. එයාට Nirodhe සාක්ෂාත් වෙන මට්ටමට ගිහිල්ලා. Nirodhe සාක්ෂාත් උනේ මොකක් නිසාද? ඒ කාරණාව දකින්න මග්ග සත්‍ය මාර්ග සත්‍ය නිසා. ඔන්න ඔය ධර්මතා හතරයි ඔය විග්‍රහ කළේ. ජීවිතයට අදාළ වෙන ඔය ධර්මතා ටික. ඒ කියන්නේ මේ දැන් භාවනාව මේ කියලා දුන්නේ ඔයගොල්ලන්ට. තමන්ගේ ප්‍රතිපදාව කොහොමද නිවන දක්වා ඇති වෙන්නේ? තමන්ගේ ප්‍රතිපදාව කොහොමද නිවනට උපකාර වෙන්නේ? දැන් ඔය ටිකෙන් තොරව වෙන ප්‍රතිපදා හදාගන්න හදන්න එපා. තමන් වඩන්න හදන ප්‍රතිපදාව දිහා හොඳට හැරිලා බලන්න. මම දුකද නැති කරන්න දුකද පිරිසින් දකින්න හදන්නේ දුක්ඛ සත්‍යද පිරිසින් දකින්න හදන්නේ. සමුදයද පිරිසින් දකින්න හදන්නේ සමුදය සත්‍යද පිරිසින් දකින්න හදන්නේ. නැතිනම් දුක නැති කරන්න හදනවද සමුදය නැති කරන්න හදනවද? හොඳට දකින්න තැන් කීපයක් තියෙනවා. එක්ක දුක නැති කරනවා එක්ක සමුදය නැති කරනවා. දුක නැති කරත් වැරදි සමුදය නැති කරත් වැරදි. සත්‍ය පැත්තෙන් ගත්තොත් සමුදය සත්‍ය නැති කරන්න හැදුවත් වැරදි. දුක පිරිසින දකින්න එකයි කරන්න වෙන්නේ. දුක පිරිසින දකින්නකොට සමුදය සත්‍යයට පිහිටා හිටින්න භූමියක් නැති වෙන්න ඕනේ. සමුදය සත්‍යයට පිහිටා හිටින්න භූමියක් නැති වෙන්න ඕනේ. දුක්ඛ සත්‍ය කිව්වේ කොතනද? හැම වෙලාවකදීම රූපේ ඇති බවට හම්බෙන ගතිය. ඒ ගතිය පිරිසින දකින්නකොට ඒ ගතිය එළියෙන් දකින්න මානසික මට්ටම දුරු වෙන්න ඕනේ. එතකොට මේ කියන්නේ සමුදය සත්‍ය කියන එකට පිහිටා හිටින්න තැනක් නැහැ කියන එක. එතකොට දැන් සමුදය සත්‍යයට පිහිටා හිටින්න තැනක් නැති වෙනකොට හැම වෙලාවකදීම තමන් ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාවක ජීවත් වෙලා. නැතිනම් තව පැත්තකින් කියනවා නම් සලායතන නිරෝධය සාක්ෂාත් කරගන්න තැනට ගිහිල්ලා. එයාට ඊයේ ඉඳන් තිබුණු කෝප්පේ හම්බෙන්න බෑ මෙතන. එතකොට මේ ඊයේ ඉඳන් හිටපු කලින් ඉඳන් ඉන්න මිනිස්සු හම්බෙන්න බෑ. එතකොට එයා ඒ ආයතන ගැන පිරිසිදු දකින්න තැනකටයි ගිහිල්ලා තියෙන්නේ. ඒ මොහොතට ඒ ආයතනයේ පිරිසිදු දකින්න බවක් තුළ ඉන්නකොට එයාට අවබෝධ වෙලා. නැත්තම් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ කීයක් දේවල් විදර්ශනා කරන්න. කීයක් ಜಾති කීයක් දේවල් විදර්ශනා කරන්න. ගෙදර විදර්ශනා කරන්න ඕනේ, අම්මා විදර්ශනා කරන්න ඕනේ, දූ පුතා විදර්ශනා කරන්න ඕනේ, වාහන විදර්ශනා කරන්න ඕනේ. දැන් කීයක් දේවල් විදර්ශනා කරන්න. ගොඩක් තැන් වලින් අහු වුණොත් ප්‍රශ්නයක්ම තමයි. ඒ කියන්නේ ගොඩක් තැන් වලින් අහු වෙනවා කියන තැන දකින්න අපි පිරිසිඳ දකින්න හදන්නේ දුක්ඛ සත්‍ය නෙමෙයි දුක. ගොඩක් තැන් විදර්ශනා කරන්න හදනකොට මේ හදන්නේ මොකක් විදර්ශනා කරන්නද? දුක්ඛ සත්‍ය නෙමෙයි දුක. ඇයි දුක විදර්ශනා කරන්න හදනවා කියලා මේ කියන්නේ? දුක්ඛ සත්‍ය හම්බෙනවා නම් මේ පැත්තෙන් හදා ගන්න තැන හම්බෙන්න ඕනේ. තැඹිලි කිනිත්තක් උස්සනකොට ගෙඩි ටිකෙන් උස්සනවට වැඩිය පහසුම දේ මොකක්ද? නැට්ටෙන් උස්සන එක. ඒකේ නැට්ටෙන් උස්සන එක තමයි පහසු. ගෙඩි ටික නිකම්ම ඇවිල්ලා තියෙයි. ආයේ ගෙඩි ටික උස්සන්න දෙයක් නැහැ. දැන් ගෙඩි ටික වගේ දකින්න මේ gedara දුව පුතා ගොඩක් අරමුණු මේ එකක් එකක් විදර්ශනා කරන්න ගියොත් හරි ප්‍රශ්නයක් වෙනවා. අල්ලන්න එක තැනකින්. දුව පුතා හම්බෙන තැන දුක මිසක දුක්ඛ සත්‍ය නෙමෙයි. දුව පුතා හම්බෙන තැන දුක මිසක දුක්ඛ සත්‍ය නෙමෙයි. දුක්ඛ සත්‍ය කියන තැනින් හදාගන්න මේ පැත්තේ දුව පුතා හදාගන්න තැන මෙහෙට පතිත කරන ලක්ෂණය දකින්න උත්සාහවත් වෙන්න. ඒක පතිත නොකර ඉන්න තැනට උත්සාහවත් වෙන්න. අන්න එතකොට දුක්ඛ සත්‍ය පිරිසිඳ දකින්නයි මේ හදන්නේ. එතකොට දුක්ඛ සත්‍ය පිරිසිඳ දකින්න හදනකොට අපිට gedara විදර්ශනා කරන්න gedara හම්බෙන්නේ නැති වෙයි. ඇයි Tamanට වෙන්නේ Tamanගේ මනස ගැන Taman ගැන අවබෝධ කරගන්න එක කරන්න. gedara කියලා කියන්නේ Tamanගෙන් තොර gedara gedarin තොර Tamanවත් හම්බෙන්න බෑ. එකම කාසිය දෙපැත්ත වගේ අපිට මේ gedara කියන එක මනසේ ලක්ෂණය පුද්ගලයාගේ ලක්ෂණය gedara ඉපදුණු බව.
පුද්ගලයා පෙනී හිටියේ මොකක් විදිහටද? gedara විදිහට. Taman පෙනී හිටියේ gedara විදිහට. gedarinතොර Taman නැහැ, Tamanගෙන්තොර gedara නැහැ. එතකොට gedara වින්දේ කවුද? gedarama Taman වෙලා තියෙනකොට. gedarama Taman නම් gedara වින්දේ කවුද? gedara ඉතුරු නැතුව එතන නිරුද්ධයි. එතකොට පුද්ගලයෙක් පැවතිලා නැහැ අපිට. හැම වෙලාවකදීම අන්න ඔය අනාත්ම දර්ශනයට හිත තියෙන එක ගැනයි මේ පැහැදිලි කරේ. ඒකයි මේ කතා කරේ විදර්ශනා භූමිය මිසක වෙනත් දෙයක් නෙමෙයි. දැන් අපේ ජීවිතේ මේක යෙදිලා තියෙන්න ඕනේ. අපේ ජීවිතේට ප්‍රායෝගිකව මේක යෙදිලා තියෙන්න ඕනේ. අද දවසේදී අපි වඩා ගන්න ප්‍රතිපදාව තෝරගන්නකොට. ඒකයි අර චතුරාර්ය සත්‍ය කියන නිර්ණායකය අපි හදා ගන්න අවශ්‍යයි කියලා කියන්නේ. දැන් මොන විදිහේ දේශනාවක් ඇහුවත් මොන විදිහේ පොතක් කියවුවත් අපිට ගැළපිලා තියෙන්න ඕනේ අන්න ඔය කාරණා ටිකට. දුක සමුදය නිරෝධයේ මාර්ගයේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය. ඔය කාරණා දෙක පැහැදිලිව පේන්න ඕනේ. මේ කතා කරන්නේ දුක ගැන. තියෙන දේ වෙනස් වෙන එකක් ගැන. මේ කතා කරන්නේ සමුදය ගැන. තියෙන දෙයකට තණ්හා කරන එකක් ගැන. මේ කතා කරන්නේ තියෙන දේ නොහට ගන්න බවකට යන එකක් ගැන. මේ කතා කරන්නේ තියෙන දේ නොහට ගන්න තැනකට ශුන්්‍යතාවයකට හරි තියෙන දේ තුලින් ශුන්‍යයි කියලා දකින්න හදන දෙයක් ගැන. එහෙනම් මේ ප්‍රතිපදාව හරි තැනට නෙමෙයි. එහෙනම් වැරදි. ඒ නිවන වැරදි. ඒ Nirodhe වැරදි. ඒකට කියනවා මිච්ඡා නිර්වාණ කියලා. එතකොට අපිට අනිත් පැත්තට හම්බෙන්න ඕනේ අනිත් හරි මාර්ගය. එතකොට දැන් අපිම දක්ෂ වෙලා නැද්ද දෙයක් තෝරගන්න. එතකොට ආපහු එනහැන කියන්න ඕනේ අපෝ ගහන්න එපා මේ කහන්න කියලා. ඒක නිසා එහි ඉන්න හාමුදුරුවන්ට අපි කරන්නේ ඕන දෙයක් අහන්න. හැබැයි මෙන්න මේකයි ධර්මතාවය. නිර්ණායකයේ දෙනවා. Taman දක්ෂ වෙන්න ඕනේ ගලපලා ගන්න. දැන් එතකොට පාවෙන ලබු කබල් වගේ වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට මෙහි අයගේ මනස දකින්නේ පාවෙන ලබු කබල් වගේ. අපේ මේ වෙන පිළිසගේ ගොඩක් වෙලාවට අඩුයි. මම කියන්නේ සමස්තයක් විදිහට මේ ඕස්ට්‍රේලියානු බෞද්ධ ජනතාව. අයියෝ මම කතා කරන්නේ තාම. ඒකත් ගත්තේ පුද්ගල භාවයෙන්. ඇයි හේතුව මොකද්ද? හැම වෙලාවකදීම මේ කතා කරන්නේ එක දර්ශනයක පිහිටා හිටින්න ශක්තියක් නැහැ. පාවෙන ලබු කබලට පිහිටා හිටින්න ශක්තියක් නැහැ. රැල්ලක් ගහනකොට රැල්ලත් එක්ක මුඩට යනවා. ගහගෙන යනවා තනින් තැනට පිහිටා හිටින තැන. ඉතින් ස්වාමීන් වහන්සේ ඒකනේ පුද්ගල භාවයක් නැහැ කියන්නේ. නැංගුරමක් හදාගන්න වෙනවා. ඒක නිසා පාවෙන ලබු කබලක් වෙන්නේ නැතුව නැංගුරමක් වෙන්න බලන්න. ඒක තමයි වටින්නේ. ඒ කියන්නේ මේක අහන්න කියන එක නෙමෙයි. ධර්මයේ තුල නැංගුරමක් වෙන්න හදන්න. චතුරාර්ය සත්‍ය තුල නැංගුරමක් වෙන්න හදන්න. චතුරාර්ය සත්‍යයෙන් එහාට යන්න හදන්න එපා. එතනින් එහාට ලේසි නිවන් දකින්න හදන්න එපා. తాවකාලිකව හිත සනස ගන්න හදන තැනකට යන්න එපා. මොකද මෙහි ගොඩාක් අය හිටපු ගමන් සෝවාන් වෙනවා, හිටපු ගමන් නැහැ. හිටපු ගමන් සකදාගාමී වෙනවා, හිටපු ගමන් නැහැ. හිටපු ගමන් අනාගාමී. හිටපු ගමන් නැහැ. දැන් මෙහි ඉන්න සෝවාන් නාරයන් වහන්සේලා සෝවාන් පුද්ගලයා විදිනවා. මම සෝවාන්. මෙහි ඉන්න සකදාගාමී ආරයන් වහන්සේලා සකදාගාමී බව විදිනවා. අද ලෝකෙ දකින්න හම්බෙන අනාගාමී ආරයන් වහන්සේලා අනාගාමී බව විඳිනවා. අද ඉන්න රහතන් වහන්සේලා රහත් බව විඳිනවා. මම රහත් කියනවා. පුද්ගල භාවයෙන් රහත් බවත් අරගෙන අනාගාමී බවත් අරගෙන සකදාගාමී බවත් අරගෙන සෝවාන් බවත් අරගෙන. පුද්ගල භාවයේ දුරු කරපු තැනට සෝවාන් කිව්ව මිසක ලෝකයා. ලෝකයට අයියා සෝවාන් පුද්ගලෙක් කියන්නේ. යාට සෝවාන් පුද්ගලෙක් කියලා නෑ. ලෝකයට අයියා රහත් කියලා කියන්නේ යාට රහතෙක් ඉඳලා නෑ. අද කාලේදී රහතන් වහන්සේලා අත්ුක්ඛංසේති පරං වම්බේති. තමා උසස් කොට දකිනවා 95ක් කොට දකිනවා. සෝවාන් නාරයන් වහන්සේ කියන අද සෝවාන් නාරයන් වහන්සේලා තමා උසස් කොට දකිනවා. අපු අනිත් අයට තේරෙන්නේ නෑ. මේක මේ අයට තේරෙන්නේ නෑ. ඉතින් හරි අමාරුයි සෝවාන් නාරයන් වහන්සේ නමකට ධර්ම පැහැදිලි කරලා දෙන්න. මේකයි ධර්මතාවය ඒ හිතක ලක්ෂණය කියලා කියනකොට අනිත් අතට කියනවා ඒක තමයි ස්වාමීන් වහන්සේ අනිත් අයට මේක තේරෙන්නේ නැහැ. කියනකොට ඒක තමයි හැම වෙලාවකදීම අපි ධර්මතාවයක් ගැන කතා කරන්න ඕනේ. අපි දර්ශනයක් ගැන කතා කරන්නේ.
ඒ දර්ශනයෙන් එහාට යන දේ අපිට දැනුමක් තියෙන්න ඕනේ. ඒ දේ තියෙන මොකද්ද ධර්මතාවය කියන එක. මට මතක් කරන්න අවශ්‍ය වෙන එක දෙයයි. මෙන්න මේ චතුරාර්ය සත්‍ය කියන එකේ නැංගුරමක් වෙන්න පාවෙන ලබු කබලක් වෙන්න නැතුව. එකෙන් අදහස් කළේ හැම වෙලාවකදීම නුවණට පාවෙල යන්න දෙන්න එපා. එතන නතර වෙන්න චතුරාර්ය සත්‍ය කියන ඒ න්‍යායයෙන් මාර්ගේ එහාට අරගෙන යන්න එපා. ලෝකේ නිවන් දකින්න කියලා මොකක් හරි කරන්න එපා කියලා මේ කිව්වේ. ඉඳගෙන සෝවාන් වුණත් එකයි, සකෘදාගාමී වුණත් එකයි, අනාගාමී වුණත් එකයි, රහත් වුණත් එකයි. මගෙන් කෙනෙක් අහනකොට මාර්ගඵලලාභීද නැතිනම් සුදස්සන ස්වාමීන් වහන්සේ මාර්ගඵලලාභීද කියලා මම නම් කියන්නේ මට සෝවාන් වෙන්න ඕනෙත් නෑ, සකෘදාගාමී වෙන්න ඕනෙත් නෑ, අනාගාමී වෙන්න ඕනෙත් නෑ, රහත් වෙන්න ඕනෙත් නෑ. අවශ්‍ය එක දෙයයි ආශ්‍රව ධර්මතා ටික ක්ෂය කරගෙන මේ ලෝකේ ඇති බවට හම්බුන මනසින් මිදෙන්න තිබුණා නම් අන්න ඒකයි මට අවශ්‍ය තැන. මම යන්නේ එතෙන්ට. ඒක නිසා ලෝකයා ඒ යන මාර්ගයට මොනවා කිව්වත් මට කමක් නෑ. මම යන්නේ ඒ ඉලක්කයට. ඒක නිසා අන්න එතනයි අපි අල්ල ගන්න ඕන තැන. මුළු ලෝකයක් තියාගෙන නිවන් දැක්ක කිව්වට වැඩක් නෑ. මොකද මේ ධර්ම උද්දේශය හැම වෙලාවකදීම පනවන්නේ අන්න එතන මනස පිහිටවන්න අවශ්‍ය නිසා. නැතිනම් කොටින්ම නැංගුරමක් දාන්න ඕන නිසා. ඒකයි මේ පෙළෙන් පෙළට පෙන්වන්නේ. නැත්තම් කිසි අවශ්‍යතාවයක් නැහැ මේක කාරණා හතරෙන් කියන්න පුළුවන්, peeli හතරෙන් කියන්න පුළුවන් ටිකක් මේ කිව්වේ. නමුත් පෙන්නනවා දුක දුක්ඛ සත්‍යද දුක්ඛ සත්‍ය දුකද එක පැත්තට පෙරලා ආයෙ පෙන්නනවා. ඇයි මේ පෙන්වන්නේ? මේ අපිට එකම කාරණාව කියනවා වගේ තේරුණාට දැන් ඊට පස්සේ ආපහු පෙන්නනවා නැද්ද කියලා නැති පැත්තෙන් අහනවා. ඊට පස්සේ ආපහු එතනින් විතරක් දකින්න නතර කරන්නේ ආපහු දුක්ඛ සත්‍ය දුකද කියලා අර කතාවම ආයෙ කියලා ආයෙ සත්‍ය සමුදය සත්‍යද කියලා අහනවා. අනික් සත්‍ය සමුදය වෙනවද කියලා. එකින් එකට අහා මේ පෙලින් පෙලට අරගෙන යන්නේ හැම වෙලාවකදීම කෙනෙක්ගේ නුවණ නැංගුරමක් දානවා චතුරාර්ය සත්‍ය තුල. ඒක නිසා මේ චතුරාර්ය සත්‍ය තුල මේ නැංගුරම දාන්න අපිට පුද්ගලයා අදාළ නැහැ, දසන සාවිනාසය අදාළත් නැහැ, මම අදාළත් නැහැ. අපිට මේ ලෝකේ තව යම් තාක් පුද්ගලයෝ වෙනවා පුද්ගල භාවය අදාළ නැහැ. අදාළ එකම දේ දුක නිරෝධ කරන ප්‍රතිපදාව මොකක්ද කියන එක. ඒ ප්‍රතිපදාව දුකයි සමුදයයි නිරෝධයයි මාර්ගයයි කියන ටිකෙන් එහාට ගියපු දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග සත්‍ය, නිරෝධ සත්‍ය කියපු මෙන්න මේ තැනට සත්‍ය ධර්මතාවයට වැටුණු තැනක් වෙන්න ඕනේ. අන්න එතනින් මේ ඇත්තට හිත තියන්නේ, එතනින් ඇත්ත අල්ලන්න. එතනින් මෙහා පුද්ගල භාවය කියන එක සාමාන්‍යයෙන් කතා කරන මාතෘකාවක් නෙමෙයි කොටින්. ඒක අදාළ නැති දෙයක්. ඒක නිසා අපේ කාල වේලාව ඉවරයි. අද අපේ ප්‍රොෆෙසර්ලාගේ උපන්දිනය නිසා අපි ටිකක් කල්ැතුව දේශනාව ඉවර කරන්න තීරණය කළා. නැත්නම් 6:00 විතර වෙනකන් කාලය වෙන් කරගෙන හිටියා. පුළුවන් තරමක් පිරිස එතෙන් සහභාගී වෙන එක වටින නිසා පොඩ්ඩක් අපි කල්ැතුව දවසේදී මේක නතර කරන්න කල්පනා කළා. එහෙනම් කල්පනා කරගන්න හැම කෙනෙක්ම යෝනිසෝ මනසිකාරයෙන් පවත්ලා බොහොම වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණු මේ අවස්ථාවේදී අපි මේ පින් අනුමෝදන් කළ යුතුයිට අනුමෝදන් කරමු. පළමුවෙන් මේ සීල කුසල ධර්මය අපි හැම දිනකටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අවසරයි අපේ ධර්මාචාර්ය මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේ, රාහුල ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් කරනවා. ස්වාමීන් වහන්සේට දෙනමට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලයේ හේතු පාරමිතාවක් වෙත්වා කියලා සාදු